අයිබෝවන් සුබෝදෑසනක්. අපි ඉරිදා දවසේ මෙලෙසින් සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. ලංකාවේ වැඩි පිරිසක් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගුවන්විදුලිය වටා ඒක රාශී වන වේලාව තමයි ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල වේලාව. ඊට හේතුව ධර්මය පිළිබඳව ඉතා වටිනා වූ දේශනාවක්, ධර්ම සාකච්ඡාවක් අපට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. එපමණක් නොවේ, විශේෂයෙන්ම ඒ තුළ අන්තර්ගත දහම් කාරණා තුළ අපේ ලෞකික ජීවිතයටත් අනෙක් පසින් ලෝකෝත්තරව ආධ්‍යාත්මිකව සැනසීම උදාපත් කරගනුවස් මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ඉවහල් වන නිසා බොහෝ අය ප්‍රියයි ඒ දහම් ස්වරය අහන්නට. පූජනීය දේශකයන්න් වහන්සේ ඒ සඳහා ගන්නා වූ වෑයම පිළිබඳව ඔවුන් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයම පිළිබඳ අප්‍රමාණ ගෞරවයකුනේ මෙත්නෙත් පාමුල අහන්නට ඒක රාශී වන්නේ. අද ඒ උතුම් ධර්මදේශනාව තිලන කරන මොහොතේ අද ධර්මානුශාසනාව වෙනුවෙන් සුපුරුදු ලෙසම අප ගෞරව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේ ශ්‍රද්ධා ගෞරවයෙන් නමස්කාර පූර්වක චේතනාවෙන් මෙත්නෙත් පාමුලට පිළිගෙන ආරාධනා කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් අබා නදියෙහි දොරටු විවරවන පින්වන්ත උදෑසනක අදත් සුපුරුදු ලෙස ඒ දහම් නදිය හා එක්වන්නට, සිසිර ලබන්නට සම්මාදිට්ඨික ගුණයන්ගෙන් පිරිපොන් දිව්‍ය සමූහයට ඇරයුම් කරන මොහොතයි මේ. හැම හද තුලම ඇතේ කරමින් නිති සතුට පලවා හරින දෙවිඳුනි හැම දුක් ගැහැට තව තව පතාගෙන දෙවිඳුන් හට පිහිට ඇරයුම් කරමි දෙවිඳුනි දැන් බුදු බණට. සග්ගේ කාමේච රූපේ ගෙරිසිඛර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. වැඳ පාපියුම් සතුටම හිත දරාගෙන බුදුරජු ළඟ සොයමි සහනය උදාවෙන කරුණාවම ලබමි වරදට පමාවුන සැනසුම ලබන්නෙමි භවයම නිමාවන. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒවං වුත්තේ ආයස්මා
ආනන්දෝ තේ භික්ඛු ඒතදවෝච අච්චරියා චේව ආවුසෝ තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතාච අබ්බෝතා චේව ආවුසෝ තථාගතා අබ්භූත ධම්ම සමන්නාගතාති. ලෞතුරා සසුන් කෙත දහම් ගුණයෙන් වඩ වඩාත් අස්වද්දා ගනිමින් ඒ තම හද සන්තානයේ උපදින ධර්මය නම් අස්වැන්න ලෝකයට කරුණාසිතින් බෙදා හදා වැඩ සිටි අරහතන් වහන්සේලා ඉන් මෙපිට කල්යාණ පෘථග්ජනයන් වහන්සේලා ඇතුළු උත්තරීතර මහා සංඝරුවනට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. අප සතු සියලු පුණ්‍යානුමෝදනාවන්ගේ අසීමිත ශක්තිය සසුන් කෙත වත්මනෙහි සරුසාර කොට වදාරන සියලු මහා සංඝරුවනට වේවා. ඔබ වහන්සේලාගේ පූජනීය ආශිර්වාදය අපටත් දහම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සෑම දෙනාටමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භික්ෂුණී ශාසනයේ සමාරම්භය සිදුවනු වටිනා පොහෝ දිනයක් අපි ඊයේ ආරම්භ කළේ. එක් පැත්තකින් වස්සාන ඍතුව, තවත් පැත්තකින් භික්ෂුණී ශාසනයගේ සමාරම්භය. එදා පටන් මේ මොහොත දක්වා සසුන් කෙත සරුසාර කරමින් වැඩ වදාළ සියලු අරහත් උත්තමාවන් වහන්සේලාට මෙන්ම වර්තමානයේ වැඩ ඉන්න සියලුම මෙහෙණින් වහන්සේලාට තව තවත් අපේ පූජනීය ආශිර්වාදය වේවායි ආරම්භයේම ප්‍රාර්ථනා කරන්නට කැමැති. වාසනාවන්ත පින්වත්නි, සම්බුද්ධ ශාසනයාගේ ජීවය ධර්මය හා විනය කියන ප්‍රධාන සාධක දෙක මත තමයි පවතින්නේ කියන බව පින්වත් ඔබ දන්නවා. ඒ ධර්මයට ආයුෂ්‍ය දෙනවනම් කෙනෙක් ඒ තමයි ධර්මදේශකයන් වහන්සේලාට පහසුකම් සලස්වාලීම, එවැගේම ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පහසුකම් සලස්වීම, ඒ කියන්නේ ධර්මශාලා ඉදි කිරීම වැනි දේවල් වගේම මුළු මහත් ලෝකයටම ධර්මශාලාවක් ඉදි කළ තරමට බලවත් ආනිසංසයක් උපදින පින්කමක් හැටියට තමයි මේ මාධ්‍ය හරහා දේශනාවන ධර්ම දේශනාවන්ගේ දායකත්වයේ දරන පින්නතුන්ලා සතුටු විය යුත්තේ. අදත් ඔබට අපට ධර්ම දාණයෙන් සංග්‍රහ කරන්නේ ධර්ම දේශකයන් වහන්සේ හැටියට අපට සවිය ශක්තිය ලබා දෙන්නේ කෑගල්ල පෙරගල දෙමට ගොල්ලවත්තේ පදිංචි පින්වත් WM කුසුමාවති මහත්මිය ඇතුළු ඉරංගා ලක්ෂානි වගේම දියුණි නිරංගනී කියන දියණිවරු දෙපළත් WM චන්ද්‍රාවතී පින්වත් මහත්මියත් කියන සම්බුදු පිරිසයි. 20 වෙනි දිනට යෙදෙන 61 වන ජන්මදිනය නිමිති කරගෙනයි අපේ WM කුසුමාවති මහත්මිය මේ දායකත්වය දැරීමේ අරමුණු අතර ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන තිබෙන්නේ. මා කිව්වා ශාසනයට ආයුෂ ලැබෙන්නේ ධර්මයේ විනය මත කියා. එහෙමනම් අද දවසේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ සුරකින තාක්කල් ශාසනය රැකෙනවා. ඒ ශාසනයට ආයුෂ ලබා දීමේ මහා පිංකමේ ආනුභව බලයෙන් ආරම්භය අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත් අපේ කුසුමාවති මෑණියන්ට ආයුරාරෝග්‍ය ආදී සුව සාන්තිය සහිතව සියක් වස්සාජු වඩන්නට, සිය අදිෂ්ඨානයන් ලෞකික මට්ටමේ සියල්ල සපුරා ගන්නට මේ උතුම් මහා පිංකම බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියා. වාසනාවන්ත ධර්මකාමී පින්නතුනි, අපි මේ දිනවල ධර්ම සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ ලස්සන සෙන් කතා පුවතක් බව පින්නත් ඔබ දන්නවා. ඒ තමයි නාරෝපා කියන සත්‍ය සොයන ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ තිලෝපා නම් මුනිවරයා සොයාගෙන ගිය ගමන. එහිදී ලබා ගන්නට හැකි වුණු විවිධ අත්දැකීම්. ඒස්සේ කලක් උන්වහන්සේ භාවනාවේදීලා ආපහු තමන්ගේ ගුරුවරයන් වහන්සේ මුණ ගැහෙනවා. දැන් එතැන් සිට සිදුවෙච්ච අද්භූත සිදුවීම්
කීපයක් තියෙනවා තව පෙළ ගස්සන්න. පින්නැති ඔබ දැනුවත් කරන්න. තිලෝපා මුනිවරයාගේ නැත ශාස්තෘවරයාගේ මඟ පෙන්වීම යටතේ තමයි නරෝපා ඒ ත්‍රාශජනක අත්දැකීම් වලට මුහුණ දෙන්නේ. දැන් ඔබට මතකයි අපි එදා සිහිපත් කළා තිලෝපා මුනිවරයා තමන්ගේ ශිෂ්‍යයා තමන්ට තියෙන ගුරු භක්තිය උරගා බලන්නට කඳු ශිඛරයක් බතට කරගෙන ගියා. එකනකට ගිහිල්ලා විශාල තාප්පයක් පෙන්නලා මේකින් එහා පැත්තට පනින්න කිව්වා. දෙසරයක් හිතන්නේ නැතුව අර ගුරු ආදරණයට කීකරු වෙච්ච ගෝලයා පැන්නා. මතක ඇතිනේ සම්පූර්ණයෙන් ශරීරය තනින් තන පොඩි වෙලා පිදුරු බිස්සක් වගේ වුණා කියලා අපි සිහිපත් කළා. තිලෝපා මුනිවරයා හරි ආශ්චර්යවත් වූ අద్භූත ධර්ම වලින් පිරිච්ච කෙනෙක් නේ. ඒ ආශ්චර්ය අద్භූත හැකියාවන්ගෙන් යුක්ත වෙච්ච එතුමා අර කන්දෙන් ඇද වැටලා තීච්ච තාපෙන් පැනලා ඇද වැටලා හිටපු ශිෂ්‍යයා සුවපත් කළ හැටි අපි කිව්වා. ශරීරයේ හිස් මුදුනේ සිට පතුල දක්වා අත්ල මෙහෙවනකොට ආපහු සුවපත් වුණා. දැන් නරෝපා ඒකෙමුත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. තමන්ට ගුරුවරයා දෙන හැම ක්‍රියාකාරකමකින්ම පාඩම් ඉගැන්වීම ඉගෙන ගැනීම බුද්ධ කාලයේ ඉඳලා බුද්ධ ශාසනයේ ඉඳලා අනිකුත් ශාසනවල තිබුණා. ඉතින් ඒ ගුරුවරයාගේ ආශ්චර්ය අద్භූත සිද්ධි ටික ඉදිරියට කතා කරන්න ඉස්සර වෙලා මම හිතනවා අපි තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය අద్භූත කරුණු ගැනත් ඒ වගේම ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ ආශ්චර්ය අద్භූත කරුණු ගැනත් සාකච්ඡා කිරීම හුඟක් හොඳයි කියලා. අපි ඒ ටික සාකච්ඡා කළා. ඊට පස්සේ නරෝපා ශිෂ්‍යයාගේ සහ තිලෝපා මුනිවරයාගේ ක්‍රියාකාරකම් ගැන කතා කරමු. මේ කරුණු මම උපුටා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ ශුන්්‍යත වර්ගයේ 3 වෙනි කතා පුවත නැත්නම් සූත්‍ර දේශනාව හරහා. කුමක් පැහැදිලි කරගන්නද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ වගේම බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අద్භූත කාරණා ටික කියලා දෙන්න. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ දිනක් හැන්දෑවේ උපස්ථාන ශාලාවට වැඩිය භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මොකද කතාව භාග්‍යවතුන් වහන්සේ හරි ආශ්චර්ය අద్භූත කරුණු වලින් පිරිපුන් කෙනෙක්. ආශ්චර්ය අద్භූත කරුණු වලින් පිරිපුන් කෙනෙක්. මහත් 이르දි ඇති කෙනෙක්. උන්වහන්සේට පුළුවන් අතීතයේ වැඩ සිටි සිඳිලනද තෘෂ්ණාමාන දෘෂ්ටි ඇති, ඒ කියන්නේ ප්‍රපංචනේ පින්වත්නි. ප්‍රපංච කියලා කියන එක මොකක්ද කියලා අහුවොතින් පින්නත් ඔබට පුළුවන් වෙනවා. තණ්හා මාන දිට්ඨි. ඒතර මේ ප්‍රපංච මිදහෙලන්න තමයි පාරමිතා පුරන්නේ. අපි ඒවත් මේ දහම් කරුණු අතරද මේක ඉගෙන ගන්න ඕනේ. තණ්හා මාන දිට්ඨි අනූපහතා කරුණෝපාය කෝසල්ල පරිග්ගහීතා දානාදී ගුණා පාරමිය. ඔන්න පාරමිතා තෝරන හැටි. යම් කිසි කෙනෙක් අපි උදාහරණයක් හැටියට හිතමු දානයක් දෙනවා කියලා. තණ්හාවකින් තොරව සංසාරගත ජීවිත ගමනේ ඉදිරියට බොහෝ කල සැප විඳීම පිළිබඳව තියෙන ලෞකික දෘෂ්ටියමුත් තොරව අනිත් අයට වඩා මහේශාක්‍ය වන තීරණයනුත් තොරව යමෙක් ධනක් දෙනවා නම් මේ මට නිවනටම පාරමිතා වේවා කියලා අන්න එයා ප්‍රපංච දුරු කරගෙන දන් දුන්නු පාරමිතාව පුරාපු කෙනෙක්. අනිත් පාරමිතා 10මත් එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ගැන දැන් භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. භාග්‍යතුන් වහන්සේ අතීතයේ වැඩහිපු තෘෂ්ණාමාන දෘෂ්ටි ඇති අවසන් කළ සියලු කුසල කර්ම ඇති සිඳින ලද දෘෂ්ටි තණ්හා දිට්ඨිමානත් තියෙනවා. ඒ කියන්නේ සිඳලා තියෙනවා. ඒ වගේම අවසන් කළ සියලු කුසල කර්ම. අන්න තවත් වැදගත් පාඩමක් තියෙනවා අපට. රහත් වෙනවා කියන්නේ මොකද්ද? රහත් වෙනවා කියන්නේ සංසාරයට ගමන් කරන්න පින්නත් ඔබ දන්නවනේ මේ හිතනේ. මේ හිත සසරට ගමන් කරන්නේ නිකන් නෙමෙයි. ඒ හිතට කර්මය ඕනේ. මා කියා දීලා තියෙනවා රතයක ජීවිතයේ සසරෙහි ගමන් යන. කර්මය ඉන්ධනය රතයට සවිය දෙන. සිත රියදුරකි ඒ රියනිති පැදන් යන ගමනේ නිමාවයි හිතකට නිවන් යන. එතකොට පුඤ්ඤ පාප පහිනස්ස පිනයි පවයි දෙකම අවසන් කළ උත්තමයා තමයි රහත්. මොකද හේතුව පින තිබුණත් සසර ගමන් කරනවා. පව තිබුණත් සසර ගමන් කරනවා. භික්ෂුන් වහන්සේලා මේ රහතන් වහන්සේලා ගැන නැත්නම් බුදුවරු ගැන මේ කතා කරන්නේ. අතීත බුදුවරු ගැන.
අවසන් කළ සීල කුසල කුසල කර්ම තියෙන බුදුවරයන් ගැන භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ තමන් ගැන විතරක් නෙමෙයි අතීතයේ වැඩ හිටපු සියලු බුදුවරයන් වහන්සේලාකට දන්නවා කියන එකට මේ කියන්නේ. ඒක බලවත් ඉරිදියක්, ආශ්චර්ය අద్భుත කාරණයක්. කොහොම මොනවද දන්නේ අතීත බුදුවරු ගැන? අර කියපු ගුණධර්ම ටික විතරක් නෙමෙයි උන්වහන්සේලාගේ ජාතිය, නම, මවගේ පියාගේ නංගන්, ඒ වගේම ගෝත්‍රය, දැන් භාග්‍යතුන් වහන්සේ ගැන ගෞතම ගෝත්‍රය වගේ. ඒ ඔක්කොම දන්නවා. ඒ වගේ මේ බුදුවරයන් වහන්සේලා තුල පින්නත් ඔබ දන්නවා බුදුවරයන් වහන්සේලා කොටස් තුනයි: ශ්‍රද්ධාධික බුදුවරු, වීර්‍යාධික බුදුවරු, ප්‍රඥාධික බුදුවරු කියලා. ඒතර අහවල් බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාධිකයි. අහවල් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධිකයි, වීර්‍යාධිකයි. බලන්න අපේ භාග්‍යතුන් වහන්සේගේ තියෙන දැනුම, දැක්ම, මහා ප්‍රඥාව. එතකොට අහවල් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙතෙක් කල් පැවතුණා. අහවල් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙච්චර කල් පැවතුණා. ඔක්කොම විස්තර දන්නවා. ඕන බුදුවරයෙක් ගැන ඇහුවොතින් භාග්‍යතුන් වහන්සේට පුළුවන් ඒක පැහැදිලි කරන්න. ඒ නිසා උන්වහන්සේගේ සීල සමාධි ප්‍රඥා කොහොම දන්නවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේ මෙන්ම මේ කෙලෙස් ධර්ම විනාශ කළා කියන කාරණාවක් දන්නවා පින්වත්නි. දැන් මේ වෙලාවේ ධර්ම සභා මණ්ඩපේ වැඩ ඉන්නවා මහා ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. කවුද? ආනන්ද මහිමයන් වහන්සේ. ආනන්ද හාමුදුරුවොත් ඒ භික්ෂුවට අමතලා එවත්නි භාග්‍යතුන් වහන්සේලා මහත් 이르දිවහන්තයෝ ඔය. සහෝදර භික්ෂුන් වහන්සේලාට අමතර වචන තමයි එවත්නි කියලා. භාග්‍යතුන් වහන්සේලා මහත් 이르දිවහන්තයෝ. ආශ්චර්යමත් අය අර තිලෝපා වගේ. තිලෝපට පුළුවන් උනේත් ලෞකික කාරණාවල් කරන්නනේ පින්නත්. තිලෝපත් ලෝකෝත්තර මට්ටමේ ඉහළ ආධ්‍යාත්මයක් දියුණු කළ කෙනෙක්. ඒ ටික සිහිපත් කරනකොට මට මතක් වුණේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අద్భుත කාරණාත් අපි ඉගෙන ගන්න එක, සමහර විට ලියා සටහන් කරගන්න එක, භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති ශ්‍රද්ධාව, ගෞරවය, අභිමානය තව වැඩි කරන්නට හේතුභූත වෙනවා. අන්ද මාහිමියන් වහන්සේ වදාරනවා ආශ්චර්යමත් අය භාග්‍යතුන් වහන්සේලා කියන්නේ. අద్භූත ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච උත්තමයෝ භාග්‍යතුන් වහන්සේලා කියලා කියන්නේ. මේ කතාව ආනන්ද හාමුදුරුවෝයි ස්වාමීන් වහන්සේලායි කතා කරමින් ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වැඩම කළා. වැඩම කරලා ඇහුවා මොනවද ඔබ වහන්සේලා කතා කරමින් හිටියේ? තාත්තා කෙනෙක් ගෙදරට ඇවිල්ලා හැන්දෑවේ තොරතුරු අහනවා වගේ. බුදුරජාන් වහන්සේ ඉතින් අපේ බුදු පියාණන් වහන්සේනේ, බුදු මෑණියන් වහන්සේනේ. හරිම සුහද පිළිසඳරට භාග්‍යතුන් වහන්සේ හරි කැමති. ගැඹුරු ධර්ම දේශනා කරන්න ඉස්සෙල්ලා තමන් වහන්සේ මුණ ගැහෙන්න අන්‍යාගමික ශාස්ත්‍රූරු වෙනවා. අන්‍යාගමික අනුගාමිකයෝ වෙනවා. ඒ හැම දෙනාම සම්මෝධනීයං කතං සාරාණීයං කියලා බණ පොතේ කියනවා. සතුටු විය යුතු, සිහි කළ යුතු කතා ඉවර කරලා තමයි පැත්තකින් වාඩි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ආගිය තොරතුරු ගමන් බිමන් විමසන. භාග්‍යතුන් වහන්සේ පින්නත් ඔබ දන්නවන්නේ පුබ්බබාසි ඈත ඉඳලා මෙන්න කෙනෙකුට සිනාමුසු මුහුණින් පිළිගන්නවා. වචන දෙකක් කතා කරනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ තිබිච්ච සුවිශේෂ ගුණයක්. ඉතින් මේ ධම්සභා මණ්ඩපයේට ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වැඩි ඉඳන් ඇවිල්ලා අහනවා මොනවද ඔබ වහන්සේලා කතා කරමින් හිටියේ? ඉතින් භික්ෂුන් වහන්සේලා කතා කරගෙන හිටියේ මොනවද කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ව අමතලා එහෙනම් ආනන්ද ඔබ වහන්සේ වඩාත් අගය කළානේ භාග්‍යතුන් වහන්සේලා මේ ආශ්චර්යමත් ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඒ නිසා මම ඔබ වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයට දේශනා කරනවා ශිෂ්‍යයන් වහන්සේලාට තථාගතයන් වහන්සේලාගේ ආශ්චර්ය අద్భుත කාරණා. ආනන්දය ඒ තථාගතයන් වහන්සේලාගේ ආශ්චර්ය අద్భుත ධර්ම අවබෝධ කරගන්න. දැන් පැහැදිලි කරනවා එක එක. පළවෙනි කාරණේ විස්තර කරනවා ආනන්දය බෝධිසත්වයන් වහන්සේ අවසන් ආත්ම භාවයේ ගත කළේ පින්වත්නි ඔබ දන්නවනේ. තුසිත දිව්‍ය ලෝකෙනේ. මනා සිහිනුවණින් තුසිතේ පහළ වුණා. ඔන්න එක අద్భుත කාරණාවක්. සටහන් කරගත්තට කමක් නැහැ. තුසිත දිව්‍ය ලෝකයේ මනා සිහිනුවණින් ප්‍රතිසන්දිය ගත්තා. ඒකත් ඔන්න පළවෙනි අద్భుත කාරණාව. ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොව දෙවිවරුන්ට ඒ කාලේ හැටියට ආයුෂ කොච්චරක් තිබුණාද? ඒ මුළු ආයුෂ ප්‍රමාණයම ගත කළා. මොකද සමහර දෙව්ලොව උපදින දේවතාවෝ ආයුෂ තව තිබියදී විවිධ හේතු මත දෙව්ලොවින් චුත වෙනවා.
එකක් විශේෂයෙන් දෙව්වරුන්ට කෝප ගැන්වුණොත්, රාගසිත පහළ වුණොත්, හිත දෝෂ්‍ය වුණොත්, පින් සිතුවිල්ල පළුදු වුණොත් අර පිනේ බලයෙන් වාසය කරන අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේලා ලැබෙන මේ ආයු කෙලවර දක්වාම තුසිත දිව්‍යලෝකේ වාසය කරනවා. ඒකත් ආශ්චර්යජනක කාරණාවක්. දැන් හිතන්න මනුෂ්‍ය ලෝකේ වුණත් අවුරුදු 120ක ආයු කාලයක් ඉන්නවා කියන එක එක්තරා අන්දමකට හරි පුදුමයිනේ. බොහෝ දෙනෙක් ඊට හුඟක් මෙපිටින් ආයුෂ අවසන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ තියෙන සුවිශේෂය. ඊළඟ කාරණේ වදාරනවා. ආනන්දය ආයු අවසන් වෙච්ච බෝධිසත්වයන් වහන්සේලා අර ආරාධනාව ලැබුණට පස්සේ මනා සිහිනුවණින් යුක්තව තුසිත දෙව්ලොවින් චුත වෙලා මව් කුස පිළිසිඳ ගන්නවා. අපි දන්නවනේ මව් කුස පිළිසිඳ ගන්නකොට කරුණු කීපයක් සැලකිලිමත් වෙනවා කියනවා නේද? කාලය, දීපේ, දේශය, කුලය, මව මේ ඔක්කොම බැලුවම හරි වටිනවා මනා සිහිනුවණින් අහවල් මව් කුස අහවල් පොහොව දවසේ තමයි මම ප්‍රතිසන්දි ගන්න කියන එක කලින් දැනගෙන ඇවිල්ලා පහළ වෙනවා. ඊළඟට ඊළඟ කාරණය බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා මව් කුස පිළිසිඳ ගත්ත දවසේ දෙවිවරු පිනට ලැබී ඇති මාර පිරිස බ්‍රහ්ම පිරිස සහිත මුළු ප්‍රජාව කෙරෙහිම මහත් වූ ආලෝකයක් පහළ කරනවා. කවදාවත් සඳහිරුගේ එළිය නොලැබෙන ලෝකාන්තරික නිරය කියලා එකක් තියෙනවා පින්වත්නි. සදාතනිකව කරුවලයි. ඒ බෝධිසත්වයන් වහන්සේ ප්‍රතිසන්දිගත්තු දවසේ ලෝකාන්තරික නිරය පවා ආලෝකමත් වෙනවා කියනවා. බලන්න ඒක තවත් ආශ්චර්ය අද්භූත කාරණාවක් නේ. දසදහසක් ලෝක ධාතුව හාත්පසින් ප්‍රීතිය පළ කරනවා. ඒකට කියන්නේ කම්පා වෙනවා කියලා. අපි හිතන භූමි කම්පා වගේව නෙමෙයි. ප්‍රීතිය පනවනවා. එතකොට දෙවිවරු කොහොමද ශරීරයේ ඕභාසය නැත්නම් ආලෝකයෙන් යුක්තයිනේ. සියලු දෙවිවරුන්ගේ දේවානුභාවයේ ඉක්මෙච්ච ආලෝකයක් පහළ කරනවා. ඒකත් භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඒකට ටිකක් කරුණු කීපයක් වැඩි නේද? ඊළඟට ආනන්ද යම් කලක බෝසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳගත්ත දා ඉඳලා ආයත් පිළිසිඳීම දක්වා යනවා. බෝසතුනුත් අම්මත් දෙවිවරු 4 දෙනෙක් ආරක්ෂා කරනවා. ආනන්ද ඒකත් බෝධිසත්වරුන්ට අයිති ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ යම් කලක මව් කුස පිළිසිඳ ගත්තාද එදා ඉඳලම බෝධිසත්ව මාතාව අතිශයින්ම සිල්වන්තයි. පින්නත් ඔබ දන්නවා බෝධිසත්වයන් වහන්සේ පිළිසිඳ ගත්ත දවසේ වුණත් අම්මා උපෝසත සීලයේ පිහිටලා හිටියේ. ඇසළ පොහොය දවසේනේ. ඒ උත්තම මාතාව කවදාවත් පංචශීල සම්පත්තිය සිඳගත්තේ නැහැ, බිඳගත්තේ නැහැ ආනන්ද. ඒකත් මහා ආශ්චර්යජනක කාරණාවක්. ඒකත් මහා ආශ්චර්යජනක කාරණාවක්. සමහර විට මව් කුසකට දරුවෙක් ඇතුළු වුණාම ඒ අම්මට සමහර විට පාපිෂ්ඨ සිතුවිලිත් පහළ වෙනවා. එතෙක් නොකරපු පාප කර්ම කරන්න හිතක් එනවා. ඒකෙන් තේරුම් ගන්න ඕන කුස තුල වාසය කරන්නේ පවට නැඹුරු වෙච්ච දරුවෙක් කියලා. අජාසත් කුමාරයා කුසට ආපු වෙලාවේ ඒ මාතාවට පහළ වුණා කියන දොළදුක ඔබ දන්නවනේ. පියාගේ උරහිත පළලා ලේ බොන්න. ඒ වගේ මහා පාපිෂ්ඨ සිතුවිලි දරුවෙකුගේ ප්‍රතිසන්දියෙන් පහළ වෙන්නත් පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ එහෙම නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේගේ පිනට පින් සිතුවිලි පහළ වෙනවා. අපේ මව්වරුත් ඉන්නවා එහෙම. දාන ආදී පින්කම් කරන්න ආසයි. සමහර විට දාන ගෙදරකින් ආහාර ටිකක් ගන්න ආසයි. එහෙම ආශාවන් පහළ වෙනවා. සමහර වෙලාවට මගේ පුතා නැත්නම් මගේ කුසේ ඉන්නේ පුතෙක් නම් මම එයා පැවිදි කරන්න ආසයි. ඒ වගේ විවිධ ආශාවන්. අන්න පින්වන්ත දරුවෝ ඇති වුනහම දාන ආදී පින්කම් පෙර ආත්ම භාවවල හොඳට සම්පූර්ණ කරලා ඇවිල්ලා මව් ගැබට එනවා නේද? ඒ අම්මට 4 මහා නිදහම් පහළ වෙලා වගේ නොසිතූ බහුභෝග සම්පත් ලැබෙනවානේ. සමහර වෙලාවට අපේ මව්වරු කියන්නේ මට මේ පුතා හම්බුනාට පස්සේ හරි ගියා හුඟක්. මේ දුව හම්බුනාට පස්සේ තමයි මට අපිට හුඟක් හරි ගියේ. අපිට ඉන්න ගෙයක් දොරක් හදා ගන්න පුළුවන් වුණා ඉඩම් කැල්ලක් අරගෙන. වාහනයක් ගන්න පුළුවන් වුණා.
ඇත්තයි අපි හිතුව පැතුව බොහෝ දේ ඉෂ්ට වුණා මේ පුතා හම්බ වුණාට පස්සේ. හම්බ වුණාට පස්සේම නෙමෙයි. මව් ගැබට ඇතුළු වෙච්ච දවස් ඉඳලා මේකට පසුබිම සකස් වෙනවා. ඒක දරුවගේ පුණ්‍ය බල මහිමය අම්මට බලපානවානේ. හැබැයි බෝධිසත්වයන් වහන්සේගේ මව අතිශය දීර්ඝ කාලයක් බෝධිසත්වයන් වහන්සේත් එක්ක පාරමිතා පුරාපු කෙනෙක් නේ. මගේ කුසෙහි මතු බුදු වන බෝධිසත්වයන් වහන්සේත් පහළ වේවා කියලා අදිෂ්ඨාන කළ අර දීපංකර පාද මූලයේදීම. එතන ඉඳලා හැම භවයකම මේ පාරමිතාව පුරාගෙන යාවේ. ඒ නිසා සිල්වත්කම ගැන පුතාගේ හාස්කම නිසා විතරක් නෙමෙයි එතුමියගේ ගුණධර්ම වල ආනුභාවය නිසා සිල්වත් බවට පත් වුණු බව අපි තේරුම් ගන්න වෙනවා. පින්වත්නි ඊළඟ ආශ්චර්ය අද්භූත කාරණේ ආනන්ද බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගත්ත දා ඉඳලා කවදාවත් කාමාශාවක් ඉපදුනේ නැහැ. දරුවා ගැබට ආපු දා ඉඳලම සකේ ස්වාමියා සමගවත් කාමතෘප්තියක යෙදුනේ නැහැ. ඒ තරමට නිර්මලව ඒ කුස පැවතුණා. ආනන්දය බෝසතුන් මව්කුස පිළිසිඳගත් දාපටන් සියලු පස්කම් සැප නොඅඩුව අම්මට ලැබෙනවා ඔබට මතක් කළායි. ඒ නිසා හොඳ ඉන්ද්‍රයන් පිනවමින් සතුටින් තමයි අය කල් ගෙවන්නේ. වෙනදා නොතිබුණු අමුතු දීප්තියක් අමුතු සතුටක් ඇතුළ තියෙනවා. පිඹදුණු මුව මඩලකින් හැම මොහොතකම ඉන්නේ. ඒක තවත් ආශ්චර්යජනක කාරණාවක්. බලන්න කොච්චර තියෙනවද කියලා බෝධිසත්ව ජීවිතයට සම්බන්ධ කරුණු. ඊළඟට කියන ආනන්ද කිසිම ලෙඩක් කොන්දේ අමාරුවක් බඩේ අමාරුවක් ඔළුවේ කැක්කුමක් දැන් වර්තමාන දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට කොච්චර අමාරුකම් තියෙනවද? ඒ එකම අසනීපයක්වත් අඩු ගානේ කාරා කෙල ගහන්න තරමට කාරණාවක්වත් අප්‍රසන්න භාවයක් වශයෙන් ආහාර ගන්නට අමාරුවක් කිසිවක්ම තිබෙලා නැති පුදුම විදිහේ නිරෝගී සම්පත්තියකින් යුක්ත වෙච්ච සැපයක් තිබ්බා කියනවානේ. එච්චර විතරක් නෙමෙයි. තවත් ආශ්චර්යජනක කාරණා තියෙනවා. කුස තුල ඉන්න බෝසත්වයන් වහන්සේ දකින්නවා. දැන් අද මව්වරු ස්කෑන් කරලා බලන්න ඕනනේ. පුතේද්ද දුවේද්ද දරුවා හොඳට ඉන්නවද දොස්තර ළඟට යන්න එපායි. බෝධිසත්වයන් වහන්සේගේ මව තමන්ගේ කුස තුල ඉන්න දරුවා දකින්නවා. ඒක හරියට දරුවා ගැන කියනවා බණ පොතේ යහපත්ත පිරියම් කරපු වෛදුර්ය මාණික්කයක් වගේ කියලා. ඒ ශරීරය ඇතුළතත් පේනවා. තමන්ගේ කුස ඇතුළත විතරක් නෙමෙයි ඒ ශරීරය ඇතුළතත් පේනවා. හරියට වීදුරු බෝලයක් ඇතුළ පේනවා වගේ. එතකොට බලන්න වන තරම් මහ පින්වන්තයෙක්ද කියලා මේ. ආනන්දය තවත් එක සිද්ධියක් තමයි හැම බෝධිසත්වයන් වහන්සේ නමක්ම බිහි වෙලා 7 දවසින් අම්මා භාවයට පත් වෙනවා. ඒක අර පිනේ ස්වභාවයක්. මොකද හේතුව බෝධිසත්වයන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න කුසේ වෙන දරුවෙක් පහළ වෙන්න එකක්. අනික බෝධිසත්වවරුන්ට අයිති න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය අනුව මව කලුරිය කරලා දෙව්ලොව උපදිනවා. දැන් අද එහෙම දරුවෙක් ඉපදෙනකොට අම්මා මැරුණොත් 6 දවසකින් අම්මා මැරුණොත් එහෙම මහ දරුවා පව්කාරයෙක් කොට සලකන්නේ. ඒ මතේ සිඳින්න ඕනේ. භාග වෙලාවට ඒ අම්මා දරුවට ආලෝකය දීලා ආයු අවසන් කළේ යන්න මාපු කෙනෙක් වෙන්නත් පුළුවන්. දරුවා වාසනාවන්තයෙක් වෙන්නත් පුළුවන්. කොහොමුණත් ඒ අම්මා ගිහින් තුසිත දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. මේකත් භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඊළඟට කියන ආනන්දය වෙනත් ස්ත්‍රීන් වගේ නෙමෙයි බෝසත් අම්මා 6 මාසයක් 7 මාසයක් 8 මාසයක් නෙමෙයි දරුවා කුසේ දරන්නේ. ඉඳුරා සම්පූර්ණයෙන් 10 මාසයක්. බෝසත්වයන් වහන්සේ කුස තුල දරාගෙන ඉන්නවා. 10 මාසයේ උරේකත්වා කියන්න හොඳටම පුළුවන් නේද? ඊළඟට ඒ දරුවා බිහි කරනකොට ඒ අම්මා නිදාගෙනවත් ඉඳගෙනවත් දිගෑරිලාවත් හේතු වෙලාවත් නෙමෙයි. පින්නත් ඔබ දන්නවා ඒක. ලුම්බිනි සල්වනේ සල්ලත්තක් අල්ලගෙන ඉන්න මොහොතක තමයි බෝසත්වයන් වහන්සේ පහළ වුණේ නේද? ඒක තවත් ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඒ වගේම
බිහිවෙන බෝධිසත්වයන් වහන්සේ ඉස්සර වෙලම පිළිගන්නේ දෙවිවරු ඇවිල්ලා. ඒක තවත් විශේෂ ලක්ෂණයක්. ආනන්ද බෝසතුන් බිහි වූ විට බිමට පැමිණෙන්ට කලින් ඒ දෙවරු 4 දෙනෙක් එතුම පිළි අරගෙන දේවියට කියන දේවියනී ඔබට මහේශාක්‍ය පුතෙක් ඉපදුනා. ඒක සැල කරනවා. ඒක මවට සැලකිරීමත් තවත් එක්තරා දෙයක්. වටිනා දෙයක්. ආනන්ද බෝසතුන් වහන්සේ මව්කුසින් බිහි වුණාම සීත ජලධාරාවකුයි උෂ්ණ ජලධාරාවකුයි දෙකක් අහසින් පහළ වෙලා දරුවව පිරිසිදු කරනවා. බලන්නකො ආශ්චර්ය අද්භූත කාරණා නෙවෙයිද? ආනන්දය බෝසතාණන් වහන්සේ ඉපදිච්ච වහාම පොළවේ පය තබලා පියවර 7ක් උතුරු දිගට වඩිනවා. ඔබ දන්න කාරණා මේ. නමුත් මේ සූත්‍ර දේශනාවේ ආනන්දහනුට මතක් කරලා දෙනවා. මම ලෝකයට අග්‍ර වෙනවා ජෙට්ටෝ හමස්මින් ලෝකස්ස එහෙම පින්නතට මතකයිනේ. සෙට්ටෝ හමස්මින් ලෝකස්ස. ඔහොම දේශනා කරලා අන්තිමට කියනවා අයමන්ති මාජාති නත්තිදා නිපුණක් බව මේ මගේ අවසානාත්ම භාවයයි. මොනතරම් ආශ්චර්ය ජනක දෙයක්ද කියලා බලන්න. මේ උපන්න විතරයි. අද නොයෙක් ආකාර තර්ක විතර්ක තියෙනවනේ මිනිස්සුන්ගේ. බෝධිසත්වයන් වහන්සේ ඉපදිච්ච එක මම මල් පිපුණේ කොහොමද? ඇවිද්දේ කොහොමද? කතා කළේ කොහොමද? ඇයි අද දරුවන්ට එහෙම බැරි? එතකොට බෝධිසත්වරුන්ට තියෙන ආශ්චර්ය අద్භූත කාරණා සාමාන්‍ය මිනිසුන්ට ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය දරුවෙක් ඉපදිච්ච ගමන් ඇවිද්දොත් එහෙම මහා භයානක දෙයක්. බෝධිසත්වරුන් ඒක අසිරිමත් දෙයක් හැටියට සලකනවා. ඒක බෝධිසත්වරුන්ට විශේෂ වෙච්ච දෙයක්. ආනන්ද අර උපන් වෙලාවේ වගේම පිළිසඳගත්ත වෙලාවේ වගේම මහත් ආලෝකයක් පහළ වෙනවා. අර පුංචි කුමාරයා පියුම් හත මත ගිහිල්ලා අර විශේෂ වාක්‍ය අග්ගෝහමස්මි ලෝකස්ස කියන ගාථාව ප්‍රකාශ කළාම මා කිව්වා ලෝකාන්තරික නිරේ පවා ආයත් ආලෝකමත් වෙනවා. දසදහසක් ලෝක ධාතුව කම්පා වෙනවා. දැන් ප්‍රතිසන්දි ගන්නකොටත් ඒක සිද්ධ වුණා. ඊළඟට මේ පියුම් මත වැඩමවලා අභීත සිංහනාදයක් පානකොටත් ඒක සිද්ධ වුණා. ආනන්දය ඒ නිසා තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්ය අద్භූත ධර්මත්ව අවබෝධ කරගන්න ඕනේ. තථාගතයන් වහන්සේට ප්‍රකටවම වේදනා උපදින. උන්වහන්සේට ප්‍රකටව වේදනා උපදිනවා, ප්‍රකටව සංඥා උපදිනවා, ප්‍රකටව විතර්ක උපදිනවා, ප්‍රකටව මේවා අවසන් වෙනවා. ඒක ධර්මානුකූල විශේෂ කාරණා ගොඩක් තියෙනවා. දැන් අපට මොකද්ද වේදනාවක් කොන්දේ දැනෙනවා කියනවා මිසක් මොකද්ද වේදනාවක් කකුලේ දැනෙනවා කියනවා මිසක් හිසේ කැක්කුමක් තියෙනවා මොකද්ද දන්නේ නැහැ කියලා හිතනවා මිසක් අපිට අහවල් වේදනාව අහවල් එක නිසායි මේ වේදනාව වෙන්නේ කියලා වේදනාවේ මූලය අපිට හොයාගන්න දොස්තර මහත්තයෙක් ගාවට යනවා. නමුත් බෝධිසත්වයන් වහන්සේට එහෙම නෙවෙයි. අහවල් හේතුව නිසා අහවල් තැන අසවල් වේදනාව ඉපදුණා. තාමත් අහවල් වේදනාව පවතිනවා. අන්න දැන් වේදනාව නිරුද්ධ වුණා. ওই විදිහට වේදනාව ගැන එවැගේම සංඥාවල් ගැනත් තථාගතයන් වහන්සේට වෙන වෙනම අවබෝධයක් තියෙනවා සමස්ත වේදනා සංඥා සංකාර ආදී ගැන. ඒකත් එක්තරා අద్භූත ධර්මයක්. ආනන්ද තෙරණුවන්ට මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මම මේ අත්‍යවශ්‍ය මූලික කාරණා කීපයක් විතර සිහිපත් කළේ. මේ ටික ප්‍රකාශ කළාම භාග්‍යවතුන් වහන්සේ ළඟ හිටපු භික්ෂුන් වහන්සේලා සමග ආනන්ද හාමුදුරුවෝ අපි නොදත් කාරණා බෝධිසත්ව ජීවිතය ගැන බොහෝමයක් දැනගත්ත බුදුහාමුදුරනේ කියලා සතුට පළ කළා. ඔන්න ආශ්චර්ය අද්භූත කාරණාවල එකක්. අපි ටිකක් තවත් දිගුවක් හැටියට බලමු නේද? බක්කුල මහරහතන් වහන්සේ ගැන. බක්කුල සූත්‍රයත් අපිට හුඟක් කරුණු උපුටා ගන්න පුළුවන් ආශ්චර්ය අද්භූත කාරණා ශ්‍රාවකයන් තුලත් තිබිච්ච බව පෙන්눔 කරන සාධක. බක්කුල හාමුදුරුවෝ
වේළුවනාරාමේ වැඩ වාසය කරනකොට ගිහි යහළුවෙක් වෙච්ච අචේල කස්සප හාමුදුරුවෝ දවසක් බක්කුල හාමුදුරුවෝ මුණ ගැහිලා සතුටු සාමිච්චි පවත්වලා අනතුරුව මෙහෙම අහනවා. ඇවැත් බක්කුලය ඔබ පැවිදි වෙලා කොච්චර කල්ද? ඇවැත් ඉබම් පැවිදි වෙලා අවුරුදු 80යි. අවුරුදු 80යි. මේ අවුරුදු 80 තුල ඔබ වහන්සේට කී සැරයක් ඔබ වහන්සේ මෙවුන්දම් සෙවුනාද? ඒ කියන්නේ ස්ත්‍රීන් සමග එක්ව වාසය කළාද? උන්වහන්සේ වදාරනවා කාශ්‍යපෙන් මගෙන් එහෙම අහන්න එපා. මගෙන් අහන්න කී වතාවක් ඔබ වහන්සේට කාම සංඥා පහළ වුණාද කියලා. එවත්නි බක්කුලය බලන්න ආශ්චර්යජනක කාරණාවක් නෙවෙයිද කියලා. මේ අවුරුදු 80 තුල එක කාම සංඥාවක්වත් මට පහළ වුණේ නැහැ. අර කාශ්‍යපේ කියනවා ඒක හරි ආශ්චර්යජනක දෙයක් නේ. එවත්නි කාශ්‍යපේ මට පැවිදි දා පටන් මේ අවුරුදු 80 තුල කාම සංඥාව විතරක් නෙවෙයි ව්‍යාපාද සංඥාවක් ඇති වුණෙත් නැහැ. කවදාවත් තරහ ගියේ නැහැ. ඒකත් අద్భుත කාරණාවක් නෙවෙන්නත් නැහැ. ඒ වගේම කිසිම සත්වයකට මැසි මඳුරෙකුට තරම්වත් හිංසාවක් කරන්න හිතක් පහළ වුණේ නැහැ. විහිංසා සංඥාවක් ඉපදිච්ච බවක් දන්නෙත් නැහැ මම. එවත් බක්කුල ඒකත් ආශ්චර්යජනක කාරණාවක් නේ. ඊළඟට කාශ්‍යපය මේ අවුරුදු 80 තුල කාම විතරකයක් මට පහළ වුණෙත් නැහැ. එවත් කාශ්‍යපය මේ අවුරුදු 80 තුල මම කවදාවත් මිනියතාපු රෙදි වලින් හදාගත්තු සිවුරක් ඇරෙන්න ගෘහපති සිවුරක් පෙරවූ බවක් දන්නේ නැහැ. ගෘහපති සිවුරක් පෙරව ගෘහපති සිවුර කියලා කියන පිටත්නේ ගිහියන් විසින් ලබා දෙන ගෘහපතින් විසින් පූජා කරන ලද සිවුරක් පෙරව බවක් දන්නේ නැහැ. එච්චර විතරක් නෙමෙයි. ආයුධයකින් සිවුරක් කපපු බව දන්නෙත් නැහැ මම. ඉදි කටුවකින් සිවුරක් මැසූ බවක් දන්නෙත් නැහැ. මේ ඔක්කොම එක එක කියලා කාශ්‍යප කියන ඒකත් හරි පුදුමයිනේ. අවුරුදු 80 කාලයක් නෙපින්වත්නි. හිතන්න දැන් අපි පැවිදි වෙලා මෙතෙක් කල් ගත වුණා කොච්චර ගෘහපති සිවුරු අරන් තියනවද? කටින සිවුරු වශයෙන් ගත්තොත් කොච්චර කටින චීවර මහලා තියනවද? දැන් අපේ යට පිළිකරට අපිට ඉදිකටු නූල් නිත්‍යානුකූල පිළිකරක් වශයෙන්ම පූජා කරනවා. මොකද අපි සිවුරු මසා කියා ගන්නවා ඉරුණාම. එතකොට පඬු වලින් සිවුරක් පඬු පෙව් බවක් දන්නෙත් නෑ මම. මම කිව්වාගේ කටින සිවුරක් මහපු බවක් දන්නෙත් නෑ. ඒ වගේම ගිහියෙක් කවදාවත් මට ආරාධනාවක් කරලත් නෑ. කරපු ආරාධනාවක් මම පිළි අරගෙනත් නෑ. ඒකත් තවත් ආරාධනා සම්බන්ධව කාරණාවක්. දැන් අපි කිව්වා සිවුරු පිළිබඳ ආශ්චර්යජනක කාරණා. කාමාදී විතරක පිළිබඳව වෙන් වෙලා හිටපු එක පිළිබඳ ආශ්චර්ය කාරණා. ඒ ඔක්කොම ආශ්චර්ය කාරණා. එතකොට එච්චර විතරක් නෙමෙයි කවුරු හරි මට ආරාධනාවක් කරනවා නම් හොඳයි කියලා කොහේ හරි පින්කමක් තියෙනවා මටත් ආරාධනා කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැහැ මට. කවදාවත් හිතුනේ නැහැ. ඒකත් ආශ්චර්ය අద్భుත කාරණාවක්. ඒ වගේම මම කවදාවත් වනගැබක වාසය කළා මිසක් ගමක් තුල වාසය කළේ නැහැ. ඒකත් ආශ්චර්ය අద్భుත කාරණාවක්. ඒ වගේම කුඩා සලකුණු වශයෙන් හෝ ස්ත්‍රියකගේ නිමිති අරගත්තේ නෑ මං. නියපොතු හොඳයි, ඇහැ හොඳයි, ඇස්බැම හොඳයි, කෙස් ටික ලස්සනයි. මං එහෙම හිතුවේ නෑ කවදාවත්. මට එහෙම නිමිති ගන්න ඕනකමක් තිබුණේ නෑ. පින්නත් ඊළඟට දහම් දෙසීම ගැන හරි ලස්සන කරුණු ටිකක් තියෙනවා. කාශ්‍යපය ස්ත්‍රියකට හතර පද ගාථාවෙන් බණක් කියව බවක් දන්නේ නෑ මං. පොදුවේ මං පිරිමි ඉන්න තැන් වල බණ කියනකොට කාන්තාව බණ අහනවා. නමුත් ස්ත්‍රියකට වෙන් කරගෙන වාඩි කරවලා හතර පද ගාථාව දේශනා කළේ නෑ. මම කවදාවත් භික්ෂුණී ආශ්‍රමයකට පැමුණුනේ නෑ. බලන්නකො තවත් අద్భుත කාරණාවක් නේ.
ඒ වගේම භික්ෂුණියකට දහම් දෙසූ බවක් මන් දන්නේ නැහැ. සික්කමානාවකට දහම් දෙසූ බවක් ඒ කියන්නේ භික්ෂුණී භාවයට පුහුණු වෙන සාමණේරියකට දහම් දෙසුවේ නැහැ. කිසියෙකු පැවිදි කළේ නෑ මං. ඒකත් ආශ්චර්යජනක. අවුරුදු 80යි. අද උපසම්පදාලා අවුරුදු 3-4 යනකොටත් ගෝලයෝ ඉන්නවනේ හුඟක් දෙනකොට. අවුරුදු 80ක් ගියා ගෝලයෝ පැවිදි කළේ නෑ. ඒ වගේම කිසි කෙනෙකුට නිස සමාදන් කෙරුවේ නෑ මං. වරදක් වුණාම ඒ වරදින් අත් මිදෙන්න නිස සමාදන් වෙනවා කියලා එකක් තියෙනවා විනේ. නිස දුන්න බවක් දන්නේ නෑ. ඒ වගේම සාමාන්‍යයෙකු ලවා උපස්ථාන කරවාගත් බවක් දන්නෙත් නෑ. ඒ තරක් නෙමෙයි බලන්න එදිනෙදා කාය පරිහරණයට කිසිවක් මේ බක්කුල මහරහතන් වහන්සේ අභ්‍යන්තරික වරන්නේ නෑනේ. ඒ වගේම ගිනිහල්ගේ උණු වතුර උණු කරන තැන පැම් පහසු වෙච්ච බවක් නැත්තම් නාපු බවක් දන්නේ නෑ. එතකොට සබන් වැනි දෑ කවදාවත් මං ඇඟේ ගාලා නෑ. බක්කුල මහරහතන් වහන්සේගේ ඇඟේ දුහවිලි දහඩි හිටින්නේ නැත් කියලා කියනවනේ පින්නත්නේ. ඒ වගේම සමාන පැවතුම් ඇති අය ලව්වා මෙහෙවරක් කරගත්තේ නේද පැන් කෝප්පය අරන් දෙන්න. මට මේ ගේ අතු කාලා දෙන්න මේ කුටියස් කරලා දෙන්න කවදාවත්. ඔතෙන් වෙනකම්ම කාරණා 25ක් විතර තියෙනවනේ. තව බොහෝ තියෙනවා කාරණා කෙටියෙන් මං කියන්නම්. මම නිරෝගීකම කියනවා බකුල මහරහතන් වහන්සේ ප්‍රසිද්ධත් ඒකටනේ පින්නත්නේ. දෙනකකින් කිරි බින්දුවක් දෙවීමට ගත වන කාලයක් වෙන සුළු කාලයක්වත් ආබාධයකින් පෙළුනේ නැහැ. බලන්න මේ උපමාව. දෙනකගේ බුරුලෙන් කිරි ඩිංගක් උරා ගන්න නැත්තම් මේ දොවා ගන්න කොච්චර චුට්ටි වෙලාවද දැන් ඒ තරම් වෙලාවක්වත් ආබාධයක් තිබෙන්නේ නැහැ මට. ඒ හින්දාම අරලු කෑල්ලක් තරම්වත් බෙහෙතක් ගත්තේ නැහැ. දන්නවද ඊළඟ වටිනා වැඩේ නිදාගත්තේ නැහැ. දැන් අපේ කාලෙන් වැඩිපුර යන්නේ නිින්දටනේ. නිදාගත්තේ නැහැ. මා කිව්වාගේ ගමක සේනාසනයක වස්සසු බවක් දන්නේ නැහැ. මම වනාන්තරේ වස් සමාදන් වුණා. ඒකයි මේ කියන්නේ. එවත්නි මම කෙලෙස් සහිතව 7 දවසක් පමණක් රටවැසියගේ පින්ඩපාතේ අනුභව කළා. ඉක්බිති 8 වෙනිදා මම රහත් වුණා. ඔන්න පැවිදි වෙලා. පැවිදි වෙලා 7 දවසෙන් රහත් භාවයට පත් වුණේ උන්වහන්සේ. ඔක්කොම එකින් එකට කියනවා කාශ්‍යප ඇවැත්නි බක්කුලයනි මේකත් ආයුෂ්මත් බක්කුල ස්ථවරන්ගේ ආචාර්යක්ෂේ සලකනවා. ඇවැත්නි මමත් මේ ශාසනයේ පැවිදි වෙන්න ඕනේ. උපසම්පදා වෙන්න ඕනේ. මේ ශාසනයේ පැවිදි වෙලා උපසම්පදාව ලැබලා වුණ වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා කාශ්‍යප. ඊට පස්සේ පින්වත්නි මේ ටිකත් හරි වටිනා ටිකක් අපි සූත්‍රේ නිමාවට පත් කරන්න ඕන හින්දා ඒ ටිකත් කියලා මෙමු. ඊට පස්සේ ටික කලකරින් ආයුෂ්මත් බක්කුල හාමුදුරුවෝ යතුරු අරගෙන විහාරයෙන් විහාරයට ගියා. ඒ කියන්නේ කුටියෙන් කුටියට ගියා හාමුදුරුවෝ වැඩ ඉන්න. අද මගේ පිරිනිවීම සිද්ධ වෙනවා කියලා සැලකලා. මේකත් උන්වහන්සේගේ ආශ්චර්යජනක කාරණාවක්. උන්වහන්සේ සංඝයා මැදම පිරිනිවන් පෑවා. මේකත් බක්කුල මහතන් වහන්සේගේ ආශ්චර්යජනක කාරණාවක් පින්වත්නි. ওই විදිහට නොයෙක් ආශ්චර්යජනක කාරණා භාග්‍යතුන් වහන්සේගේ වගේම ශ්‍රාවකයන් තුලත් තිබිලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ තව 이르දි ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය ඔය වගේ බොහෝ දේවල් තියෙනවා. පින්වත් ඔබ දන්නවනේ අර අඹ කඩන්නට ගිය සිද්ධිය සමාජය පිළිගත්ත භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යජනක කාරණාවක්. එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ ඒක ආශ්චර්යජනක කාරණාවක් කියන්නේ ආනන්ද මා ළඟ තියෙන ආශ්චර්යජනක අංග මුළුමනින් අවබෝධ කර නොගත්තු අය. මතකයිනේ අර රිටක් උඩ පාත්‍රයේ තියලා 이르දියෙන් ගන්න පුළුවන් කෙනෙක් ගැන අහනකොට භාග්‍යතුන් වහන්සේ කොයිපා. එහෙම ප්‍රාතිහාර්ය පාල සිව්පස්සේ ලබන්න එපා. සමහර ආශ්චර්ය අద్భుත කාරණාවල් එහෙම කළෙත් නෑ පින්නත්. සමහර ආශ්චර්ය අద్భుත ජනක කාරණා විවරණය කරන්න බැරි තරමට ත්‍රිපිටක පොත් වහන්සේලාගේ අන්තර්ගතයි. ඉතින් මම මේ ටික මතක් කළේ අපිට මේ තිලෝපා මුනිවරයා
තමන්ගේ නාරෝපා කියන ශිෂ්‍යයාට යොමු කරපු අද්භූත කාරණාවල තියෙන වටිනාකම පැහැදිලි කරන්න. අපි අදට තවත් කතාවක් කතා කරමුකෝ. දැන් භාවනාව සඳහා අපව හුදකලා වුණා කියලා මං කිව්වනේ. තාප්පෙන් පැනලා ඇටකට කුඩු වුණාට පස්සේ කුරු උතුමා නැත්නම් මුනිතුමා තිලෝපා මුනිවරයා එයාව සුවපත් කළා. දැන් භාවනා කරන්න ගියා. ටික කලක් යනකොට තිලෝපා මුනිවරයාට මතක් වෙනවා තමන්ගේ ශිෂ්‍යයන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේට දිවසක් තියෙනවා මේක බලන්න. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ශිෂ්‍යයා ගුරුවරයා වෙත යන එකනේ. නමුත් ගුරුවරයා ශිෂ්‍යයා සොයාගෙන ගියා. දැන් හම්බ වුණා ගෝලයා. ගුරුවරයා අහනවා දැන් භාවනා උපදේශ අරගෙන ඇති වෙලා ආවේ නැත්තේ. නරෝපාගේ සුවදුක් විමසු තිලෝපා එහෙම අහනකොට තමාට තවත් උපදේශ අවශ්‍යයි. තවම ගුරුතුමනි මට සත්‍ය අවබෝධය ලැබුණේ නැහැ කියලා නරෝපා කියනවා. තිලෝපා මුනිවරයා ආපහු ශිෂ්‍යයා ඔන්නේ කරගෙන යනවා පුරන් වෙච්ච කුඹුරු යායක් මැදට. හැබැයි ඒ යනකොටත් කුඹුරු යායේ ගිනි ඇවිල්ලා තිබුණේ. දැන් කියනවා ඔහෙ නියම ගෝලයක් නම් මේ ගින්නට පනින්න ඕනේ. කරන්න පුළුවන් වැඩක්ද අපිට හිතුවොත් නේද? නාරෝපා එහෙම නෙමෙයි දෙවරක් හිතන්න නැතුව ගින්නට පැන්නා. සුළු මොහොතකින් මුළු ඇඟම වට කරගත්ත ගිනි දැල් වලින් බරපතල තුවාල ඇති වුණා. ගුරුවරයා යන ඔහෙට දැන් කොහමද? දැන් කොහමද අහන්නේ මගේ මුළු ඇඟපතම පිලිස්සිලා මට නැගිට ගන්නවත් බෑ. ඉවසන්න බැරි වේදනාවක් දැනෙනවා. මේ දුක්බර ප්‍රකාශය සූ තිලෝපා මුනිවරයා ආයතර අදිමානසික බලය යොදවලා සුවපත් කළා ගෝලයා. එතන ඉඳලා බණක් කියනවා. භෞතික ලෝකයේ අපදකන සතර මහා භූතයන් වන ඝන ද්‍රව්‍ය වායු හා ශක්තිය යන සතරාකාර ධර්මතා එකම මූලයකින් පවතිනවා. දැන් මේ වායුව සතර මහා භූත වලින් සමන්වාගත එකක්. නුඹේ ශරීරයත් සතර මහා භූත වලින් සමන්වාගතයි. දැන් සතර මහා භූත රසකින් ඔබේ ශරීරය දැවි ගියා. ඔබට මුළු මහත් ලෝකයම මේ සතර මහා භූත වලින් සමන්වාගතයි කියන එක දකින්න පුළුවන් නම් අන්නේ වෙනස දකින්නේ ඔබේ මනසයි. ඔබත් කායික වශයෙන් සතර මහා භූත කොටසක් තමයි. නමුත් ඔබට තියෙනවා මගේ සතියත් ඔබට සිහිපත් කළා ජීව ගුණය කියලා එකක්. ඒ කිව්වේ විඥාන ශක්තිය. වේදනා අඳුනගන්න, වේදනා විඳින, වේදනා දැනෙන. නමුත් වෙල්යායේ පිදුරු ගොඩට වේදනා දැනෙන්නේ නැහැ. අමෝ කැලයකට ගිනි තිබ්බත් අපි කිව්වා අමෝ ගස් කොළන් වලට ජීවයක් තියෙනවා. ඒකනේ අත්තක් කැපුවම අත්ත මැරෙනවා කියලා කියන්නේ. නැත්තම් ගහේ ආයුෂාව වුණාම ගහ මැරෙනවා කියන්නේ. නමුත් වේදනාව විඳින්නේ නැහැ ගහ. මෙන්න මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන ඔබයි. අන්න පාඩමී ගැන. දැන් ඔන්න තවත් ලස්සන කතා පුවතක්. දැන් ඒ කාලේ තමන්ගේ දෛනික ජීවිත පැවැත්මට ආහාර පාන පිළිවෙල කරගන්න එක යෝගීන් අතර සිදු වුණේ නැහැ. ඒ වෙලාවට මොනවා හරි පළතුරු ගෙඩියක් ඵලයක් අනුභව කිරීම කරනවා. එහෙම නැත්නම් පිණිසිකා වඩින. දවසක් නාරෝපා පිණ්ඩපාතේ වඩිනකොට මංගල උත්සවයක් පවතින ස්ථානයකට යන්න ලැබුණා. එහිදී තාම රසවත් ආහාර ලැබුණා උන්වහන්සේගේ පාත්‍රයට. මතක් වුණා තමන්ගේ ගුරුවරයා. අර ආහාර වලින් කොටසක් ගෙනල්ලා ගුරුවරයාට පිළිගන්නවා. ගුරුවරයා දන්නවා මේ ගමන දන්නවා ආහාර ලැබෙන බවක් දන්නවා ආහාර ගේන බවක් දන්නවා. ඒ වගේ විශාරද ඥානයකින් සමන්නාගත කෙනෙක් තිලෝපා මුනිවරයා. දැන් පාඩම උගන්නන්න පසුබිම හදා ගන්න නෙමෙයි. ගුරුවරයා කියනවා කදිම කෑම වේලක්. හැබැයි තිලෝපා මුනිවරයා කවදාවත් ආහාරවල රසය වර්ණනා කරපු අයෙක් නෙවෙයි කියන එක මේ ගෝලයා දන්නවා. මොකක් අලසුරු කළානේ. මේක එහෙනම් මට තවත් පාඩමක් උගන්වන්න අවස්ථාවක් වෙන්න ඇති කියලා නාරෝපට හිතෙනවා. නාරෝපා කියනවා
ඔබතුමා කැමති නම් තව වතාවක් එතෙන්ට ගිහිල්ලා පිණු සිඟාගෙන එන්නම්. ඒක විනය විරෝධී වැඩක්. තවුසන් විසින් පිළිපදින විනය නීති අනුව දිනකට එකවරකට වඩා පිණු සිඟා යන්න බෑ. නරෝපා ගුරුවරයාට කැම් ටිකක් ආයෙ ගෙනත් දෙන්නත් ඕන කියලා හිතලා උපායක් කල්පනා කළා. හොඳයි. මම පුළුවන් විදිහකට ආහාර ටිකක් අරගෙන එන්න. පින්නපාත යන්න නැතුව පුළුවන් විදිහකට ආහාර ටිකක් අරන් එන්න කියලා අසුපුවෙන් පිටත් වෙන්න හදනකොට ගුරුවරයා කියනවා එහෙනම් මෙන්න මේ ටිකත් අරන් යන්න ඔයගේ ආරක්ෂාවට පැන් කෙන්ඩියකුයි ලී කඩුවකුයි දුන්නා. බැරි වෙලා හරි ඔය යන ගමනේදී අවදානමක් එහෙම ආවොත් මේ පැන් කෙන්ඩියෙන් වතුර හින්ද හිතට බයක් එහෙම දැනුනොත් මේ ලී කඩුව වටේට කරකවන්න. බලන්නකො පින්වත්නි අර ගිය දිශාවට ආරක්ෂාව සලසන එක ගුරුවරයාගේ යුතුයකමක් කියලා සිගාලෝර සූත්‍රයේ කියනවානේ. ගෝලයා ගිය දිශාවට ආරක්ෂාව සලසන්න කියලා. ආශිර්වාද කරන්න කියලා. දැන් ගෝලියොත් එහෙමයි. ලෝකෙ කොහේ ගියත් තමන්ගේ ගුරුවරයා සිහිපත් කරන්න ඕන. දැන් අපි අම්මට තාත්තට වඳිනවා වගේම ගුරුවරයාත් සිහිපත් කරලා පින්බර ගුරුවරුනි මේ වගේ පනට සම ඔබේ පායුග නැමද අවසර පතමි මම. ඔබට පුළුවන් නම් ඔය වාක්‍ය දෙක විතරක් කියලා ගුරුවරු සිහි කරන්න. ඒ පරමරම නිබ්බාන ධාතුව ලබන තුරාවම මගේ ගුරුවරයාට මට කළ උපකාරයට නිරන්තර ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ගුරුවරයාට ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක හරි ගුරු ගුණයක්. බලන්න මේ ගුරුතුමා ආරක්ෂා සැලසුමට පැන් කෙන්ඩියකුයි ලී කඩුවකුයි දුන්නා. නාරෝපා කරපු වැඩි ලී කඩුවත් අරගෙන පැන් කෙන්ඩියත් අරගෙන ගුරුවරයාට කිව්වේ නෑ වහාම ගිය අර මංගල උත්සවයේ පැවතුණු තැනට. එමින් සීරුවේ එතෙන්ට ගිහිල්ලා රසමුසු ආහාර ඇති වෙන්නම අරගෙන ගමන් මල්ලට දාගත්තා. හැබැයි උත්සව අවස්ථාවට රැස්ව සිටිය අතරින් කීප දෙනෙකුටම මේ සිද්ධිය හොඳින් නිරීක්ෂණය වුණා. මෙයා එන හැටි වටපිට බලලා මල්ලට මේව දාගන්න හැටි හොඳට පේනුණා. දැන් අර මිනිස්සු මොකද කළේ? අන්න හොරෙක් ඔක පණ පිටින් යවන්න නරකයි කියලා. නරෝපා පසුපසු ලිහු බඳින්න වුණා. නරෝපට මතක් වුණා ගුරුවරයා දුන්න වටිනා උපකරණ දෙක. නරෝපා පැන් කෙන්ඩිය මතක් වුණේ සෑහෙන දුරකට ඒගොල්ලෝ ලඟ වුණාට පස්සේ. ඒ වුණාට පැන් කෙන්ඩියෙන් වතුර ටිකක් අරගෙන ඒගොල්ලෝ එන දිශාවට ඉස්සා. දන්නවද පින්වත්නි අద్භූත කාරණේ? අර මිනිස්සු දැන් ළඟ මෙනවා. මැද්දෙන් ලොකු ජලාශයක් මැවුණා. කාගේ හාස්කමක්ද මේ? ලස්සන කතාවක් නේ පින්වත්නි. තිලෝප මුනිවරයා කරපු හාස්කමක් මේ. දැන් ඒ වුණාට නරෝපා පසුපස දුහබඳින් ආපු අය ජලාශයට බැහැලා පීනලා එන්න පටන් ගත්තානේ. එයාගේ එකම ඉලක්ක උනේ ආහාර හොරාගත් පුද්ගලයා අල්ලගෙන වද බන්ධනෙට ලක් කරන එකනේ. දැන් ඉතින් ගෝලයා කල්පනා කරනවා දැන් ඉතින් අන්තිම උපායත් පාවිච්චි කරලා බලන්න ඕන. ලී කඩුව තියෙනවානේ. ලී කඩුව මොකද කරන්න කිව්වේ පින්වත්නි? හිස වටා කරකවන්න කිව්වා. ගෝලයා ඒ විදිහටම කළා. හැබැයි අභාග්‍යයක් සිද්ධ වුණා. නරෝපා වට කරලා යකඩ වැටක් ඉදි වුණා. ඉසලකෙන්න ටිකක් බේරෙන්න පොඩි උපායක් හරි දුනා. යකඩ වැට ඇතුලේ දැන් මෙයා ඉන්නේ. දැන් අල්ලගන්න ලේසි. එයා දැන් කළේ වැඩේ තමාගේ මුගුලේ තමන් පැටලුණා. දැන් අර දුවගෙන ආපු මිනිස්සු කොහොම නරෝපා අල්ලලා ඇඳුම් වලට ගිනි තැබුවා. හැබැයි යාන්තම් එකකින් ගැලවිලා ඇඳුනුත් නැතුව පිච්චිච්ච ශරීරයෙන් දුවගෙන යනවා. ආයෙත් අර මිනිස්සු කියලා කොහෙ දුවන්නද හොරතක්කඩිය? ඔහෙ හිටපිය. කියමින් ආයෙත් අල්ලලා හොඳටම පහර දුන්නා. මදයි වෙච්ච දෙක මහත්. මේක නම් හොරකම් කළාට කදිම පාඩමක්. දැන් ඔය හොරාට පාඩමක් උගන්වන්න තමයි මේ ගුරුවරයා මේක දුන්නේ. නැතුව බේරෙන්නවත් ආරක්ෂා වෙන්නවත් කියලා නෙවෙයි. බලන්න කොච්චර වටිනවද කියලා. එතකොට අපිට මතක් වෙනවා විවිධ කතා පුවත්. ඒවා විවරණය කරන්න වෙලාව නෙමෙයි. ආයෙත් අපිට
ඊළඟ සතියේ තමයි ඉතුරු ටික කියාක් දෙන්න වෙන්නේ. කොහොම වුණත් අපි අද දවසේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත කාරණා ගැන කතා කළා. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත කරුණු ගැන කතා කළා. ඒ වගේම තිලෝපා මුනිවරයාගේ ආශ්චර්ය අද්භූත කාරණා දෙකක් ගැන කතා කරන්න විතරයි අවස්ථාව තියෙන්නේ අද. මා ආරම්භයේ සිහිපත් කළ හැටි දැන් නැවතත් ආශිර්වාද කරන්නයි සූදානම. කෑගල්ල බෙරගල දෙමට ගොල්ල වත්තේ පදිංචි WM කුසුමාවතී මහත්මිය, එවැගේම ඉරංගා ලක්ෂානි, එවැගේම දියුණු නිරංගනී යන දියණිවරුන් දෙදෙනා සහ WM චන්ද්‍රාවතී කියන අය දායකත්වයේ දරමින් ලබන 20 වෙනිදාට තමන්ගේ ජීවිතයේ 61 වෙනි ජන්මදිනය සමරන ආශිර්වාද ලබන කුසුමාවතී මෑණියන්ට සෙත් පතන්නටත් පවුලේ සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරගෙන මට නිදුක් නිරෝගී භාවය අදිෂ්ඨාන කරගෙන තමයි අපේ පින්නතුල්ලාද මේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම වයෝවෘද්ධ වෙලා එකතැන් වෙලා ඉන්න ආදරණීය මව්තුමියට, කුසුමාවතී මෑණියන්ගේ මව්තුමියට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ උත්තම මාතාවට ධර්ම අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අසනීප වෙලා දැන් සුවය ලැබමින් සිටින සහෝදරයන් දෙපළටත් සහෝදර සහෝදරියන්ටත් ඒ පවුල්වල සියලු දෙනාටත් ආශිර්වාද කරමින් 2014 නොවැම්බර් මාසයේ 21 වෙනි දින අභාවයට පත්වුණු දයාබර ස්වයං පුරුෂයාණන් වන HR සෝමරත්න මහත්මයාට දෙපාර්ශ්වීයගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් නිත් ආයතනයේ ගරු කටයුතු සභාපතිතුමන් ඇතුළු සියලු නිලධාරී මණ්ඩලයටත් දහම් මහාන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් නිදුක් නිරෝගී බව ධර්ම අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනා දායකත්වයේ දරුවටත් එසේම ඉෂ්ට සිද්ධ වේවා. ඒකාන්තයෙන් මේ සියලු කුසල සම්පත්තීන් අමනිවනින් සැනසෙන්නට පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ත්‍රිවන් සරණයි. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව නිමාවට පත්වුණේ ඉතා වැදගත් වූ දේශනාවක් අපේ ඥාන ප්‍රභාව වැඩි වෙන ආකාරයෙන් අද ශ්‍රවණය කරන්නට භාග්‍ය උදා වුණා. ඒ දහම් නැන පුබුදුවාලෝ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා උන්වහන්සේට මේ උතුම් ධර්මීය ආනිශංස බලයෙන් ඒ උතුම් වූ කුසල සම්පත්තිය අනුහසින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය උතුම් වූ නිර්මල වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙලා ඉන්පසුව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. අයිබෝවන්, අපි නැවත සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුලේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. තරමක් දීර්ඝ කාලයකට පසුව මට අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේ අභියසේ ඉඳලා වැඩසටහන කරන්නට ලැබුණේ. පහුගිය කාලේ රටේ තොටේ තිබුණු ප්‍රශ්න නිසා, තෙල් ප්‍රශ්නය නිකන් උග්‍ර වෙලා තිබුණු නිසා අපිට වැඩසටහන වලට සහසම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබුණේ නිසා තදාසන්න ප්‍රදේශයේ පටිගත කිරීමට මේ විහාරස්ථානයේ තියෙන බොහොම මේ ළඟක නිසා දර්ශන මහත්මයා තමයි වැඩිපුරම වැඩසටහන සිදු කළේ. නිසා නැවතත් පොඩ්ඩක් ඉස්පාසුවක් ලැබුණු සැනින් අපිට අපේ හාමුදුරුවෝ දැක බලාගෙන වැඳ පුදාගෙන මේ වැඩසටහනට සහසම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණා. අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ මේ කාලය තුල මාත් වින්ද කාරණාව තමයි වැඩි වශයෙන්ම හැම කෙනාම වගේ කතා කරලා වැඩසටහනක් ඉවර වෙන්න කැටවල හාමුදුරන්ට දැන් කොහොමද කියලා බොහෝ දෙනෙක් අහනවා. ඒ නිසා ඒ අයවත් අපේ වැඩසටහන තුල හැමදාම අපේ ස්වාමීන් වහන්සේ දැනුවත් කරනවා. කොහොම නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් යනවා ස්වාමීන් වහන්සේ සම්බන්ධව දැඩි වාසනීපෝ ගිලන්ව වැඩ ඉන්නවායි කියන අවස්ථාවන්. ඉතින් මේ සියලු දේවල් එක්ක ස්වාමීන් වහන්සේ අසනීප තත්වෙන් පසුවන්නේ, ඒ සඳහා ප්‍රතිකාර ලබනවා, සඳහා දැඩිව ප්‍රතිකාර ලබනවා. ඒ සියලු දේවල් එක්ක උන්වහන්සේ තුල තිබෙන අසීමිත ධර්ම ගෞරවයත් එක්ක ධර්මයට කිසි අඩුපාඩුවක් නොකොට ඒ සියලු දේවල් හිතින් අකාමකා දමා ධර්මාසනයේ වැඩ හිඳමින් බොහොම සුවසේ ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා මම දීර්ඝ කාලයකට පස්සේ ටික දවසකට පස්සේ උන්වහන්සේ දෙටුවේ බොහොම සතුටු සිනාවක් මූණේ තියෙනවා. උන්වහන්සේට නිරෝගී ස්වභාවයටපත් වෙන ආකාරය පිළිබඳ අපිට පේන නිසා අපි හැමදෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. අර උන්වහන්සේ දේශනාවේ සිහිපත් කළා වගේ බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳ සිහිපත් කිරීමේදී දෙනෙකගේ කිරිබිඳුවක් දොවන තාක්වත් පීඩාවක් අපේ ස්වාමීන් වහන්සේට නොවේවා. අරලු කෑල්ල තරම්වත් ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන තත්වයට අපේ ස්වාමීන් වහන්සේ නායක හාමුදුරන් වහන්සේ සුවපත් වේවා.
උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය මේ කාලය තුලදීම එළඹේවා. ඒ තුලින් තවත් ධර්ම ප්‍රචාරණ කටයුතු සාර්ථක කරන්නට අපේ නායක හමුදුරන් වහන්සේට ශක්තිය, භාග්‍ය, ආශිර්වාදයේ සමස්ත ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවගේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ධර්ම සාකච්ඡාව අහගෙන ඉන්නකොට දැනුණ දේවල් ටිකක් තමයි මේ අවසාන වශයෙන් මේ නරෝපට Taman අතින්ම Tamanගේ බෙර ගෙල හිර කරගත්තා වගේ වැඩක් නෙවුනේ. ඉතින් ඒ නිසා මේ Taman වැරදි කරනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නට ඕන. Taman යම් දේවල් කූට විදියට සිදු කරනවා නම් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ පිළිබඳව හොඳ පණිවිඩයක් ගියේ. ධර්මදේශනාවේ ආශ්චර්යමත් කාරණා බොහෝමයක් පිළිබඳව අපේ නායක හඳුර අපිට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ සම්බන්ධව, ඒ වගේ බක්කුල මහරහතන් වහන්සේ සම්බන්ධවත් එහෙමයි. ඉතින් මේ සියලු දේවල් එක්ක මේ ලෝකයේ මනුෂ්‍ය චිත්තයට නැත්නම් මිනිස් හිතට කොතරම් අසිරියක් පාන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව අපිට දැනගන්නට ලැබිලා. ඉතින් ඒ සියලු දේවල් එක්ක අපිටත් ඒ වගේ තත්වයකට අපේ හිතපත් කරගන්න බැරි ඇයි? මෙහෙම හිතන්නට හොඳ කාලයක්. මොකද සමාජයේ විවිධ තැන්වලින් නොඑක් පීඩාවන් එක්ක රාග, ద్వේෂ, මෝහ උත්සන්න වෙලා මේවා කැලති බුරබුරා නැග එන වෙලාවක ඒවා පිළිබඳව දෙවරක් හිතා අනේ මේ තත්වයේ තුල අපටම හානියක් වෙනවායි කියන තැනකටපත් වෙලා ධර්මයට නැඹුරු වුණාට පස්සේ ලැබෙන සැනසීම පිළිබඳව මේ දේශන වලින් අපිට මනාව පැහැදිලි වෙනවා. අපි හාමුදුරනේ අද සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ වහන්සේ නැවත වාරයක් බොහොම ගෞරවයෙන් පිළිගෙන ආරාධනා කරන්නේ සාකච්ඡාවේ ආරම්භයට ඔබ වහන්සේ අර අසිරිමත් කාරණා තුල බක්කුල මහරහතන් වහන්සේ දැන් අවුරුදු 80කදී තමයි ශාසනයට එන්නේ. උන්වහන්සේ 80ක් තවත් වසර 80ක් ශාසනෙත් වැඩ ඉන්නවා. අවුරුදු 160 බෙදෙන්නේ එහෙම. උන්වහන්සේ පැවිදිව මේ 80 වසරක් ශාසනෙ වැඩ හිටියා. කාම සංඥාවක්වත් පහළ වුණේ නැහැ කියලා. මට මේ නිමිත්තකටගෙන අද සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාම සංඥාවන් පහළ නොවීම අපේ හැමදෙරෝනේ උපහාසයට ලක් කරනවනේ ගිහි සමාජයේ. යම් කෙනෙක් ධර්මයට නැඹුරු වෙලා කාම සංඥාවන් පහළ නොවී සාමාන්‍ය විදිහට කටයුතු කරන, ඒ කියන්නේ අපි දන්නේ නැහැ කොතෙක් කාම සංඥාවන් පහළ වෙනවද නැද්ද කියලා. හැබැයි එහෙම හැඟුණේ ගමම උපහාසයට ලක් කරන අවස්ථා අපි දකිනවා. පිරිමියෙක් දහනවා සමහරව අන පිරිමියෙක් දොහොම ඉන්නේ කියලා. තව හැඟීම් දැනීම් නැති මිනිස්සු කියලා සමාජයෙන් නිකම් එහෙම ප්‍රතිචාර දක්වන අවස්ථා තිබෙනවා. සමහරු කියනවා මේ ආස්වාදයේ විඳින්න ඕනේ. එතකොට තමයි ආදීනවේ හඳුනා ගන්න පුළුවන්. අපි කාම සංඥාවට දීලා තියෙන තැන පිළිබඳවත් එතකොට ගිහියන් විදිහට ඒ කාම සංඥාව යම් තාක් දුරකට හෝ පාලනය කර ගැනීම පිළිබඳවත් මොන වගේ ප්‍රතිචාරයක්ද ඔබ වහන්සේට දක්වන්නට පුළුවන්? ඒ කියන්නේ ගිහියෝ නම් ගිහියෝ කාමභෝගී ජීවිතයක් ගත කරන මිනිස්සු ඇත්ත. හැබැයි අපිට එහි පාලනයක් අවශ්‍ය නැද්ද? කාම සංඥාව ගිහි ජීවිතය තුළ පාලනය කිරීමෙන් අවඩද්ද ගිහි ජීවිතයට වෙන්නේ නැත්නම් ඒ තුළ පිනකුත් රැස් වෙනවා. අපට කරුණු කීපයක් ඒ පිළිබඳව දක්වන්නට පුළුවන්. එකක් බක්කුල මහරහතන් වහන්සේට කාම සංඥාවක් නූපදින්නට හේතු වෙච්ච පසුතලයේ තමයි උන්වහන්සේ පෘථග්ජනෙක් හැටියට පැවිදි වෙලා වැඩ හිටියේ දවස් 7ක්. 8 වෙනි දවසේ උන්වහන්සේ රහතන් වහන්සේ නම් බවට පත්. ඉතින් රහතන් වහන්සේ නමකට කාම ව්‍යාපාද විහිංසාව විතරක පහළ වෙන්නෙම නැහැ කොහොමද? එහෙමයි. ඒ නිසා උන්වහන්සේ සිහිපත් කරනවා නිර්භයව මට කාම සංඥාවක් පහළ වුණේ නැහැ කියලා. හැබැයි අනිත් පැත්තෙන් ඕනෑම කෙනෙකුට සංඥාව ඇති වෙන්න පුළුවන්. නමුත් විදර්ශනාවෙන් අසුභයට හිත නගාගත්ත වහාම ඒ කාම සංඥාව විසිරුවා හැර ගන්නටත් පුළුවන්කම තියෙනවා. මම කතා කරන පෘථග්ජනය ගැන. එතකොට පෘථග්ජනයන්ට විශේෂයෙන් ගිහියන්ට පංචශීල ප්‍රතිපදාව කියන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී. මිච්ඡාචාරාවක් තියෙනවා නම් තැනක එහෙනම් සම්මාචාරාවකුත් තියෙනවා. එතකොට ගෘහස්ත ජීවිතයේ අවිවාහ වෙලා බිරිඳ තමන්ගේ ස්වාමියාගෙන්, ස්වාමියා තමන්ගේ බිරිඳගෙන් ඇරෙන්නට වෙන කිසි කෙනෙකු ළඟට නොයනවා නම් ඒක හරි වටිනා කාම සංඥාව පාලනය කර ගැනීම. ඒ කියන්නේ සම්මාචාරය තුල පාලනයක් තියෙනවා. සම්මාචාරය තුල පාලනය. දැන් මේ පාලනේ ගිලිහිච්ච තැනනේ සියලුම පවුල් අවුල් වෙන්නේ. එහෙමයි. සියලුම පවුල් අවුල් වෙන්නේ. ඊළඟට සමහර පිරිමි උදාහරණයක් වශයෙන් ගත්තොත් තමන්ගේ බිරිඳට වුණත් අනවශ්‍ය ලෙස වද දෙනවා. එහෙමයි. තමන්ගේ ආශාවන් පූර්ණය කර ගැනීම සඳහා ඉතා දරුණු ආකාරයෙන් බිරිඳට වද දෙනවා. විවිධ ආකාරයෙන්. සමහර කාන්තාවෝ කියනවා මට මේක කියා ගන්න කෙනෙක් නැහැ අපේ හැඳුරුනේ. මං හරියට වද පීඩා විඳිනවා මගේ මිනිස්සයාගෙන්. හැම ආකාරයෙන්. කන බොන ටිකට ගියත් කන බොන ටික හදලා දුන්නා. ගේ දොරස්පස් කරලා තිබ්බත් හැම දෙයින්ම ඒ ඔක්කොම පින්නන්ට අතෘප්තිකර කාම සංඥානේ. ඔව්. දැන් මේ කාම සංඥා කරන අපි ලඝු කොට ගන්න නරකයි මම මේ කියන කාරණා. ලිංගිකත්වයට පමණක් සීමා කරන්න හොඳ නෑ. නෑ. දැන් සමහරට අපි හිතමු දේන්ද්‍ර හැන්දෑරකන් ගේ අතු ගාලා තියෙනවා.
බැරි වෙලා හරි අතුගාපු කොස්සේ කොහොකෙන්දක් තියෙන බිමසාලේ. ඕක දැක්කොත් අර බිරිඳට පහර දෙනවා. එයාට ඕනේ ඒක පවා නැති වෙලා තියෙන්න. ඒක අන්තයට ගියේ කාම සංඥාවක්. කාම සංඥා කියන්නේ තමන් කැමති විදිහට හැමදෙනාම පවතින්න ඕන කියන හැම වෙලාවෙම හැම එකනම පවතින්න ඕන කියන හැඟීමත් එකක්නේ. ඒ කියන්නේ ගෙදර වැඩිමහල්ලා බොහෝ වෙලාවට හිතන ඔන්න ඔය විදිහට මම කන්න බොන්න දෙනව නම් මම අවශ්‍ය කරන දේවල් ටික සම්පාදනය කරලා තියෙනවා නම් මේක පිළිවෙලකට තියෙන්න ඕන කියලා. ඔබ වහන්සේ කියන්නේ ඒක අන්තයට යෑමක්. අන්තයට යෑමක්. දැන් මනෝවෛද්‍යවරු කියනවා අපි එහෙම කොච්චරවත් මත් දෙක හොදනවා. මේ කාලේ ගැන නෙමෙයි මම කියන්නේ. ඔව්. අතීත කාලේ ගැන. දැන් කොච්චරවත් මත් දෙක හොදන්න වෙලානේ තියෙන්නේ. ඔව්. කොච්චරවත් මත් දෙක හොදනවා. සල්ලියක් ඇල්ලුවත් එහෙමයි. තමන් ගෙදර තමන් මේසේ ඇල්ලුවත් එහෙම දෝල ගිහලා අත හොදනවා. තමන් ගෙදර දොර හැන්ඩල් ඇල්ලුවත් සමහරට ගිහින් අත හොදනවා. ඔව්. ඒ දැන් කාලේ එක කරන්න කියලා තියෙනවා. ඔව්. නමුත් ඒක මානසික ලෙඩක්. අන්තයට යාම. පවිත්‍රත්වය හොඳයි. දැන් මේ කාලේ දවසට එක සැරයක් නෑවහම ඇති. හේතුව වතුර බිල ගෙවා ගන්න. වතුර බිල. එතකොට කොච්චරවත් හොදනවා කොච්චරවත්ම නානවා. එහෙමයි. දවසට 3 වෙලේ නානා ඉන්නවා. එහෙමයි අපේ අතට. හැබැයි තමන්ම පාලනය වෙන්නේ නැත්තම් ඒ විදිහට බාහිර නීති රීති මගින් හරි පාලනය වෙනවා නම් ඒකත් ලොකු දෙයක් කියලා වෙලාවකට හිතෙනවා. එහෙමයි මේක තියෙන තත්ත්වෙත් එක්ක. තියෙන තත්ත්වෙත් එක්ක. දැන් වෙන මොකුත් ඕනේ නැහැ. දැන් මේ අපේ ආයතන වගේ එකක් ගත්තාම ඔව් ස්වාමීන් වහන්සේලා මෙනින් වහන්සේලා විශාල ප්‍රමුඛක් ඉන්නවානේ. එහෙමයි. දැන් සමහර දෙනා වහන්සේලා 4 වතාවක් විතර හොදනවා. එහෙමයි. උදේ හොදලා ඇඳට දාගත්ත මේ ඇඟට දාගත්ත චීවරය ආයෙ දවල්ට හොදනවානේ. ඉතින් කොහොමද කරන්නේ මේක? ඔව්. ඊළඟට ඒවා හොදන්නේ වතුර විතරක් නෙමෙයි. වොෂින් මැෂින් එකකට දැම්මොත් තවත් වියදමන්නේ. කරන්ට් බිලත් යනවා. මේ පැත්තෙන් විදුලි බිල. ඉතින් ඒ නිසා මේ එහෙම පාලනයක් අවශ්‍යයි. ඒක අන්තයට යාම හරි භයානකයි. එතකොට පුතා කිව්වා වගේ දානත්ත කය නානත්ත සංඥානේ. එහෙමයි. පිරිමියෙක් විවාහ වෙන්නෙත් නැතුව. ඔව්. කිසිම අයථා හැසිරීමක් කිසිම ස්ත්‍රියකට එක්ක පවත්වන්නෙත් නැතුව. ඔව්. එහෙම යෝජනාවක් කරත් ඒකට විරුද්ධ වෙනවා නම් සංසාරේ පතාගෙන එන හැටි. ඒ කියන්නේ උප්පත්තියෙන් භ්‍රමචර්යාව පිළිట్లా තියෙනවා. උප්පත්තියෙන් පූර්ව ආත්මවලදීලා පුහුණු කරගෙන එන හැටි. ඒ නිසා ඔව් මට මතකයි ඔබ වහන්සේ එක විටක කියලා තිබෙන සමහර අයට ඔය කසාද හරියන්නේ නැහැ විවාහ හරියන්නේ නැහැ කිව්වහම ඒක පිනක් කියලා. පිනක් කියන්නේ සසරේ රැඳෙන්න ආපු අයට තමයි මේ ඔක්කොම දේවල්. එහෙමයි. ඔක්කොම දේවල්. දැන් නිකන් හිතන්න පුතාට ස්වාමි දිනියක් ඉන්නවා වාසනාවන්ත දරු පැටවුයි. එහෙමයි. ඔයාට හිතුවමන අපිට තීරණ ගන්න බෑ නේද? එහෙමයි. කොල්ල කාලේ එහෙම නෙවෙයි. ඔව්. නිකට කාලේ හිතුවමන අපිට ගමන් ගියා. වැඩසටහන් වලට ගිහලා සතියක් ඉන්න හිතුනොත් තව ටිකක් ඇවිදලා ඉන්න හිතුනොත් ඒත් පුළුවන්. එහෙමයි. දැන් මෙහෙම නෙවෙයි. ගිය වෙලේ ඉඳලා ස්වාමි දිනියමක් සිහි වෙනවා. එයාට තියෙන රාජකාරී ටික මතක් වෙනවා. ඈත් වෘත්තියක යෙදෙන කෙනෙක්, ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක්, ඈටත් විවේක නැහැ. ඉනකට දරුවෝ ගත්තම දරු දෙන්නම අධ්‍යයන කටයුතු වල නිරතුරුව යෙදෙනවා. මේවා කවුද කරන්නේ මම ළඟ නැත්තම් කියන මහ බරක්. එතකොට මම මේකට කියන්නේ බරක් වගේම ණයක්. බරක් වගේම ණයක්. එතකොට කාට හරි බරක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවා නම් සැහැල්ලුවෙන් ඒක පිනක් නෙවෙයිද? ඒක පිනක් නෙවෙයිද? ඔව්. ලෝක පැවැත්ම ගැන හිතලා නෙවෙයි මම මේ කතා කරන්නේ. සම්මුතිය තුල ඉඳලා නෙවෙයි. පරමාර්ථය තුල ඉඳලා බලනකොටයි මට මේ පේන්නේ. එහෙමයි. ඒ නිසා එයා සසර ප්‍රාර්ථනා කරගම එනවා මම භ්‍රමචාරී ජීවිතයක් මම ගත කරන්නේ. සමහරවිට මේ ගැන් දරුවොත් එහෙමයි. එහෙමයි. රුව ලස්සනෙන් ධන භෝග සම්පතෙන් රැකී රක්ෂාවල් වලින් ඉහළ තනතුරු වල ඉන්නේ. නමුත් එයාට උත්සව සභාවක මෙනෙවිය කියලා කිව්වොත් කවුරුත් ඇහැරලා බලනවා. මොකද බල මෙච්චර ලස්සන මේ මිනිසයා මෙනෙවියක් උනේ. ඒ කියන්නේ ගැහැණුනට නැත්නම් කාන්තාවන්ට තියෙන ප්‍රශ්න දෙකක් ඕක. කසාදයක් නොබැන්දත් මිනිසුන්ගේ හරි ඉක්මනට ඇහැ යනවා. ළමයෙක් නොලැබුවත් ওই ප්‍රශ්නෙටම යනවා. ඔව්. දැන් අපි හිතමු කසාදයක් බැඳලා දෙන්න දෙමහල හොතට පින්දහම් කරනවා. ඔව්. එහෙමයි මට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඔව්. නමුත් දරුවෝ නැහැ. එතකොට මට මතක් වෙන්නේ ධම්මපදේ ගාතාවක් තියෙනවා යදාසයන් දාරුජම් බබ්බජන්ච කියලා. මහාමුදුරු පින්ඩපාතේ වඩිනකොට මහ ඝන දල්ගල් වලින් හස්තියෙන් බැඳලා තියෙනවා පේනවා. ඔව්. ඔක සමහර වරදකරුවෝ මහ යකඩ දන් වල දාලා බැඳගෙන යනවා පේනවා. එහෙමයි අපේ හමුදුර. බුදුම බැමිනේ මේවා මේ විදිහට හරියට තරවටු විලාසයෙන් බැඳලා තිබ්බනේ කියලා බුදුහාමුදුරුවෝ කියවම කියලා. ඕවා එච්චර ලොකු මේ බැඳීම් නෙවෙයි. බැඳීම කියලා කියන්නේ මව්පියෝ දරුවන්ට දෙන බැඳීම. දැන් හිතලා බලන්න සමහර මව්පියෝ කියනවා අනේ මට නිදහසේ ඇහැ පියා ගන්නවත් නැහැ මේ ළමයි දීගතල දීලා එකලාශයක් කරගන්නවා. මං හිතේ ජීවත් වෙන්නේ හරි අසහනයකින්නේ. දරුවෝ කියන මං ගැන හිතන්න එපා. මට යන කඩදසාව
දෛවය අනුව ගෙවෙයි. මම ඒක තියෙනවා. අම්මා යන ගමනට ලෑස්ති වෙන්නකෝ. එහෙම කිව්වට බෑනේ අම්මා කෙනෙකුට. ඒ වගකීමෙන් ගැලවෙන්නේ. ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. එතකොට පින්දහම් කරගෙන දරුවෝ නොලබා එහෙත් කාම සංතරපණය කියන එකත් ලබලා ඔව්. දරුවෝ නැහැ. ඔව්. ඒකත් එක්තරා පිනක් නේ. ඒ කියන්නේ සසරේ බැඳීම් ගැට ගොඩක් තියෙද්දි එක ගැටයක් හරි ලිහලා. ඔව්. ස්වාමියා කල්පනා කරනවා මම මැරුණොත් ඔයාට දුකක් නැතුව ජීවත් වෙන්න මම දේවල් එකතු කරලා තියෙනවා. ස්වාමීන් කියනවා මම ඉස්සෙල්ලා මැරුණොත් ඔයාට දුකක් නැතුව ජීවිතය පවත්වාගෙන යන්න ඕන කරන වැඩ පිළිවෙල මම හදලා තියෙනවා. අර නකුල මාතා නකුල පිතාගේ සාකච්ඡාව වගේනේ. එහෙමයි. ඔයා නැති වුණා කියලා මම කවදාවත් වෙන ස්වාමියෙක් ළඟට ඔයා නැති වුණා කියලා මම වෙන කවදාවත් තව බිරිඳක් ළඟට යන්නේ නැහැ. මම ඒ ප්‍රතිදහම ආරක්ෂා කරගන්නවා. ඒ විදිහට ඊළඟට දරුවන්ට ඔය දරුවෝ ඉන්නවනම් දරුවන්ට ඔය කරපු යුතුයකම් කොටසක් තියෙනවනම් මම ඒ ටික ඉෂ්ට කරනවා. එහෙමයි. ওই විදිහට කියන හරි සහනශීලී පිළිවෙතක් ඇතුව ගත කරන ගෘහස්ත ජීවිත තියෙනවා. ඒ නිසා කාගේවත් විවාහය හෝ විවාහ වීම හෝ විවාහ නොවීම ගැන අර විදිහේ පරිහාසයෙන් බලනව නේද? උපනුපන් ජාතිත් එයාට හරි කටුක වේදනාව විඳින්න සිද්ධ වෙන පාප කර්මිකුත් වෙනවා භාග වෙලාවට. එහෙම උපහාසයෙන් බලන කෙනාට. ඔව්. ඒ කියන්නේ තමන් කරගන්නේ පවක්, කර්මයක්. කරගන්නේ කර්මයක්. එතකොට එයාට විවාහයක් හරියන්නේම නැහැ. ඔන්න පාඩමක්. ඔව් ඊළඟ ආත්ම භාව තියෙනවානේ. දැන් අපේ රටේ කොච්චර ඉන්නවද? අනේ හාමුදුරනේ හෙව්වා හරියන්නේ නැහැ මට මේ දැන් වයසත් පැනගෙන යනවා කියලා කියන අය ඕන තරම් ඉන්නවා. ඔව්. ඉඳලා හම්බ වෙනවා කියමුකෝ කවුරු හරි. අවුරුදු 36කට පස්සේ ඌ නරුමේ උමේ තියෙන රූපෙට ධනයට ඒ ටික හූරගෙන අන්තයට වත දීලා යන්නත් යනවා. ඔව්. පිහිටන්නේ නැහැ. ඒ මොකද ආන් අර කියපු එක එක්කනට නිග්‍රහ විදිහේ වෙන විදිහේ වචන කිව්වා. විවාහ වෙලා නැති අයට. හැංගීම් දැනෙන්නේ නැති උන්ද පිරිමිද? ඔව්. ඔබ අර කියාපු විදිහට අපහාස කරනවා නේද? කවදාවත් ගැහණියෙකුටවත් පිරිමියෙකුටවත් අපහාස කරන්න එපා. අපහාස කරන්න. අපි හිතමු තවත් පැත්තක් අපි කියන්න ඕනේ. මේ හැම පැත්තකටම ආවරණය වෙන්න ඕනේ. ඔව්. සමහර අය ඉන්නවනේ අපි ද්විලිංගිකව නොවන අය ඉන්නවනේ. ඔව්. ස්ත්‍රී නොවන පිරිමිත් නොවන අතර. ඒ අයට එහෙම වෙලා තියන්නේ තාන් අර සසර අනිත් අයට කරපු අපහාස. සසර අනිත් අයට කරපු නින්දා. මේ භවයේදී යාට ඒ පීඩාව මරණතුරු විඳින්න සිද්ධ වෙනවා. ඒව විනාශ කරගන්නට මතු භවයක මොනවද කරන්න පුළුවන්? ආයති සංවරේ පිහිටලා කවදාවත් නැවත ඒ දේවල් නොකරන්න සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරලා සත්‍යක්‍රියා කරන්න ඕනේ. එහෙමයි. සත්‍යක්‍රියා කරන්න ඕනේ. දැන් සමහරලාට බලන්න පිරිමි ඉන්නවා. ඔව්. කාන්තාවන්ගේ හඬ, කාන්තාවන්ගේ ගමන බිමන විලාසය. මේක හොඳ එකක්ද මේ? විද්‍යාත්මකව මොන පැත්තෙන් නිර්වචනය විග්‍රහ කරන්න පුළුවන්. ඔව්. මේක පාප කර්මයක ලක්ෂණයක්. ස්ත්‍රියකට ස්ත්‍රී ලාලිත්‍ය නැතිව පුරුෂ ස්වභාවය පේනවා නේද? පාප කර්මයක්. මේ ඔක්කොම අර පුතා කියපු එක එක්කනට දොස්පරොස් කියපු නිග්‍රහ කරපු වගේ විපාක. හරි භයානක. නිග්‍රහ කිරීම, උපහාසයට ලක් කිරීම, අපහාස කිරීම, මිනිසුන්ගේ ඇදකුද හෙවීම, එහෙම නැත්නම් කුහක වේදෙස බැලීම, තව කෙනෙකුගේ හිත රිදෙන්නට තමන්ගේ අඩුපාඩු ප්‍රකාශ කොට සතුටු වීම බලන්න කොච්චර සසරේ කර්ම විදිහට තමන්ට විපාක දෙනවාද කියලා. මේවා හොඳ පාඩම් අපිට. සමහරු නම් ඉතින් මේවා ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. විඳිනකොට තමයි ඒක දැනෙන්නේ. අපි හඳුනන්නේ අර ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අපි සමාජයේ කරන කාරණා අතර කාන්තාවන්ගේ ලස්සනත් අපි හරියට අගය කරනවානේ. පිරිමින් විදිහට බොහෝ වෙලාවට ස්ත්‍රී වර්ණනාව හරි ලස්සනයි කියනවා. එතකොට ඇස් ලස්සනයි කියනවා, කොණ්ඩේ ලස්සනයි කියනවා, හරි හැඩයි කියන, ඇඟ හරි හැඩයි කියනවා. එහෙම ඒ ප්‍රකට කරන්නේ, එහෙම ප්‍රකාශ කිරීම තුළ ප්‍රකට කරන්නේ කාම සංඥාවද පුද්ගලයා තුළ තිබෙන. අනිත් පසින් අපි දැන් තව අපි කියන දෙයක් තමයි ඔය ලස්සන දෙයක් දැක්කහම ඒක විඳින්න ඕන. එතකොට එහෙම යම් දෙයක් බලන එක වරදක් නෙමෙයි. එහෙම දෙයක් දිහා. එහෙම එතකොට සවිනස මේකේ හරි වැරද්ද මොකද්ද? පිනපව මොකද්ද? මේ තුල යම් කාන්තාවක්, ලස්සන කාන්තාවක් යනකොට අපි ඒ දිහා බැලුවොත් එහෙම ඒ තුල අපට පවද්ද රැස් වෙන්නේ. ඒ කාන්තාව අගය කිරීම තුල අපේ කාම සංඥාවද ප්‍රකට වෙන්නේ. මොකද්ද මේ හිතේ ඇති වෙන්නා වූ මේ ස්වභාවය? ඔව් බණපොතේකට උගන්වන්නේ සංකප්පරාගෝ පුරිසස්සකාමෝ. එහෙමයි. නතේ කාමා ඒ කාමේ නොවේ. ලස්සන වස්තු ලස්සන වශයෙන් දැකීම කාමේ නෙවෙයි. ඒ වෙනුවෙන් එයාට අරයාගේ රසය උරා ගන්න නැත්නම් එයාගේ රසයෙන් පහසක් විඳින්න සිතුවිල්ලක් තියෙනවා නම් ඒ සංකල්ප රාගයයි කාමයේ වන්නේ. එහෙම නැතුව ඒක කාමයක් නෙමෙයි. නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. බාහිර ලෝකයේ තියෙන විචිත්‍රතාවයන් කාමයේ නෙවෙයි කිව්වා. එහෙනම් විචිත්‍රාවේ විචිත්‍ර වාසියෙන් දැක්කට කිසි
වැරද්දක් නැහැ. එහෙමයි. අපි තමන් වුණත් අපි ජීවර වුණත් අලංකාරව පෙරවන්න ඕනේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව බලන්න. ඔව්. නිර්මාණකරුවා නිර්මාණය කරන්නේ ගංගර රැලි වගේ කොච්චර ලස්සනද කියලා. එහෙමයි. උන්වහන්සේ චීවරේ පෙරවා වැඩ ඉන්න හැටි බලන්න කොච්චර ලස්සනද කියලා නිර්මාණකරුවා නිර්මාණය කරන හැටි. අපටත් ඒක අනුබද වදාලා. දැන් උන්වහන්සේ එතකොට මේ මගධ ක්ෂේත්‍රයේ පෙන්වලා තමයි සිවුර මහන විදිය කියන්නේ. මහාන විදිහ කිව්වේ. සිවුර ලස්සන නඳින්නේ කියනවනම් අඩු ගන්න කියනවා හාත්පස වටකොට පරිමණ්ඩලම් පාරුපිස්සාමිති සික්ඛාකරණීය. හාත්පස ශරීරයේ වැහෙන විදිහට සිවුර පෙරවන්න. ඒක අංශ කළත් ශරීරයේ ඇතුළත පේන්න ඇතුළත මොන හරි ආංශකරයක් හරි අඳනාකරයක් හරි තියෙනවනම් ඒක පේන්න අඳින්න එපා සිවුර. එතකොට ලස්සනක් නැහැ. හරි අපිලිවලයි. අරහාඳුර සිවුර ඇඳලා හිටියාම හරියට පිළිමයක් වගේ කියලා කෙනෙක් කියන්නේ. රැලි නෑ එච්චර ඇදක් මුදක් නැති තරමට ලස්සනට සිවුර පෙරවනවා කියලා. එතකොට ඒක ප්‍රසාදයට හේතුවක් නේ. ඒතර රාගේ නෑනේ. එහෙමයි. පිස්සුවක් බනකට දනකට පිරිතකට වඩිනකොට හොඳට දෙපා දෝවණය කරලා යන්න ඕනේ. පිරිසිදු ලස්සනට. එහෙමයි. දියපොතු ටික වැවෙනකොට දියපොතු ටික කපා ගන්න ඕනේ. පිරිසිදු ලස්සනට. ඔව්. ඒක දකින අය රාගසිත හදා ගන්න හැබැයි. නියපොත්තක් දෙකක් තුනක් දිගට වවලා එහෙම ඉන්නවා නම් ඒක ලස්සනක්ද? භික්ෂුවකට ගත්තාම කැතයි. ඔව්. එතකොට ගිහි කාන්තාවෝ ගිහි ගෙදර කියලා කියන්නේ කාමභෝගී තනන්නේ. ගිහිනා කාමභෝගී නන්නේ. මොනරෙක් වගේ ඉන්නවන තැන. ඔව්. එතකොට ගිහියා කාමභෝගී ජීවිතයක් ගත කළ යුතුයි. එහෙමයි. හැබැයි ඒකේ සීමාවක් තියෙනවද? සීමාවක් තියෙනවා. සතුට උපදවන ආකාරයට ජීවත් වීමනේ මේ කතා කරන්නේ. ඔව්. අනිත් එක අර කිව්වාගේ මානව හිමිකම කියලා එකක් තියෙනවානේ. බාබා දින්න කැමති මට ඕන විදිහට. මං අහගෙන අර කවුද නීතිඥවරියක්. එයා මාධ්‍යයක කියන මට ඕන හැටියට මං ජීවත් වෙන්න ඕනේ. එහෙම මේකක් නැහැ. බණපොත්. ඒ කියන්නේ ස්වාධීනව තමන් කෙරෙහි තීරණ ගන්න පුළුවන් අනිත් අයට කරදරයක් නොවෙන්න. ඔව් දැන් Tamanට මේ විදිහට කොට රැන්දාම මං කැමතියි කියලා කොට රාඳින්න පුළුවන්. ඔව්. ඒක හරි. නමුත් ඒක අනිත් අයට අවහිරයක් න ะ. අපේ සංස්කෘතියට ප්‍රහාරයක් න ะ. ඒක නරකයිනේ. ඒ නිසා නරකදී කොතනත් නරකයි. හැබැයි ලස්සනට හොඳට පිළිවෙහෙන්න ඇඳලා ලස්සනට ඇඳුමක් ඇඳලා ඉන්නව නේද? ලස්සන මොනේ පවුඩර් ටිකක් ගාලා තව ඕන්න මොන හරි හැඩ වැඩ කරන. ඒව දිහා බලලා සහෝය හරි ලස්සනයි ඈ. ඔය සමහර අය අපි ලස්සනයි කියන්නේ එයා අර රූප ගන්නවලා තියෙන ආකාරය. රූපලාවන්‍යයෙන් ලස්සන කරලා. ලස්සන කරලා තියෙන එකට. ඒකටත් ලස්සනයි කියන අය ඉන්නවා. නමුත් හැබැයි ලස්සන ඔයා බලනකොට මොකුත් ආරුළු බෝරුළු නැතුව අපේ වචනෙන් කිව්වොත්. ඔයා ආටෝප මොකුත් නැතුව. හරි චාම්. එනකොට ඒකමයි වගේ ලස්සන. එහෙම කියනවා. එහෙම කියනවානේ. ඒකමයි වගේ ලස්සන. ඔයාගේ නිකන් බොරු හැඩ වැඩ නැහැ. ඔව්. අතිරේක දාගත්ත හැඩ වැඩ නැහැ. කෘත්‍රිම නැහැ ඔයා. පියරත. හරි ස්වභාවිකයි. ඔව්. ඒ තුල ලස්සන කියලා දකින්න එපා. රාගසිත පහළ වෙන්නේ නැති එක තමයි ඇත්තට වැදගත් වෙන්නේ කියන එකයි මට තහවුරු කරන්න. මම හිතන්නේ මේ දවස්වල ඔය මේ කබ්බඩු එහෙම හරි ගණන්. ඔව්. ඒ නිසා දැන් ටික ටික ඕවෙන් ඈත් වුණාම ලස්සන විදියක් හදාගන්න වෙනවා. ඒකට පුරුදු වෙනවා ඒ කාලේ. ඔව්. සහ දැන් අර එක තැනක දැන් වහන්සේ එතකොට ඔතනද අපිට තවත් පැහැදිලි කරලා දෙන්න අපේ හාමුදුරනේ. එතකොට කෙනෙකුගේ හිතේ යම් රූපයක් පිළිබඳ ප්‍රසාදයක් පළ වෙනකොට ඒ තුල කාමරාගයක් උපදින තත්වයකට පත්වෙන්න විදිහක් කියන්නේ. එහෙම නැතුව පවත්වගෙන යන්න පුළුවන් කියන එකද ඒ කියන්නේ? පුළුවන්. දැන් හැම ආස්වාදයක්ම කාමයක් නෙවෙයිනේ. ඔව්. දැන් උදාහරණයක් ගත්තොත් අපි කෑමක රස මිහිර පදමට ලුණු ඇමුල් දාලා තියෙනවා. ඉතින් ඒ ආහාරය ගැනීම කාමයක් වෙන්නේ නැහනේ. රසට මිහිරට ආහාරයක් කෙනෙකුට දෙන්නත් අපි ආසයි. ලැබුණාම ඒක වළඳන්නත් අපි ආසයි. ආහාරය භුක්ති විඳින්නත් අපි ආසයි. ඒතකොට ඒක කාමයක් නෙමෙයි. දැන් හිතන්න පුතේ ඔයාගේ දුව දැන් ලොකුයි. ඔව්. ඔයා බලලා කියනවා අම්මා තින්න තන්න මට ආඩම්බර වෙන්නත් එක්ක. දැන් අම්මා පැරදී ඈ. අම්මා පැරදි දැන්. දුව දැන් අම්මට වඩා හරි හැඩයිනේ. ඔව්. කවදාවත් රාග හිතද්ද ඒක මොන තරම් විරාගී හිතක ගතියක්ද පහළ වෙන්නේ. එහෙමයි. ඔයාට සාඩම්බරයක් ඇති වෙනවා. මම මගේ ස්වාමි දිනේ දෙන්න මගේ දරුවෝ පෝෂණය කළා. එතකොට ඒ දරුවන් හැඩ වැඩට අඳින පළඳින හැටි නෝන අඳින පළඳින හැටි දුව දැක්කා. එයා චූටි සෙල්ලම් කරන කාණේදී අම්මා අඳින හැටි අඳින්න කැමති වුණා. ඔව්. අම්මා පවුඩර් දාලා ඉන්නකොට මෙයා පවුඩර් දාන්න කැමති වුණා. දැන් ඒවා යා ස්වභාවික ස්වභාව තත්ත්වයට පත් වෙලා දැන් ටිකක් නව යවවන වයසට එමින් තියෙනවා. දැන් හරි ලස්සනයි. ඔය ලස්සනයි කියනකොට කවදාවත් රාග හිතක් පහළ වෙනවද? හරිම දයාවක් කරුණාවක් නේ පහළ වෙන්නේ. එහෙමයි.
සමහර ආච්චියම්මලා දිහා බලලා මං කියනවා දැන් කෙල්ල වගේනේ. එතකොට hina වෙනවා. ඒවයි. හරි ආසයි. ඔව්. ඇත්තටම ඇත්තයි. මූණ රැලි වැටිලා. පින්පාට බේරෙනවා. වේලනවා. hina කටක් hina වෙච්ච ගමන් ඉන්නේ. දතුත් දාලා. එනට හරි පින්පාටයි. දැන් කෙල්ල වගේ කිව්වම රාග හිතක් ඇතුවද කියන්නේ. දැන් භාග වෙලාවට මට තනියම ඇවිද ගන්න බැරි වෙලාවල් වැඩි. එහෙමයි. ස්වාමීන් වහන්සේලා කවුරුවත් නැත්තම් අත දෙන්න කෙනෙකුට නැත්තම් මං තනියම ශාලාවට ළඟට වඩිනවා. ඒකට අපි කවුරු හරි මෙහෙණිනවා නැත්නම් මකට වැඩිමල් වෙන්නත් පුළුවන්, පහළ වෙන්නත් පුළුවන්. දුවගෙන ඇවිල්ලා මම අල්ල ගන්නවා. මොන තරම් දයාවක් කවුරුත් පියෙකුට තියෙන හැඟුම් පරගතියද කියන්නේ තියෙන හිතේ. අනිවාර්යයෙන්ම. දැන් භාග වෙලාවට සමහර වෙලාවට ආහාර ටික අනා ගන්න බෑ. ආහාර ටික අනලා දෙනවා. අකුසලයක්ද? මොන තරම් කුසලයක්ද? මට ඒගොල්ලෝ කියන්නේ ගුරු පියා කියලානේ. ඒ ගුරු පියාට ඒ දරුවෝ කරන දේවල් දකිනකොට කඳුළු වැටෙනවා. කඳුළු එන්න ආසන්නයි ඔබ වහන්සේට. ඇත්තටම ඒ හැම වෙලාවෙම ඒ උපස්ථාන ටික කරනවා. එහෙමයි. ඒකායත් මේ මහාන මෙහෙන කතාවක් නැහැ. ඒතර මේ කාම සංඥාව නෙමේ පහළ වෙලා තිබෙන්නේ. අයියෝ දැන් සමහර දානමාන ගෙන ඉන්නවනේ. දැන් උදේට අනිත් අය බෝධින් වහන්සේලා වන්දනා කරනවා මම අතන මගේ පුටු ළඟ හිට ගන්නවා දානශාලාවට යන්නේ චූටි තුරක් තියෙන නිසා. අර දාන ගෙන ඇගෙන් කවුරු හරි ඉන්නව නේද ළඟ? කොල්ල කුරුට කවුරුවක් නැත්නම් අපි හිතමුකෝ කෙල්ලෙක් ඉන්නවා කියලා. පුතේ මාගේ අතාල්ල පොඩ්ඩක්. ඉතින් මාගේ අතාල්ලගෙන යනවා. ඒ කෙල්ල වෙවුලනවා. බයයි. ඒ වුණාට ආදරේනේ. මොන වගේ හැඟීමක් ඇති වේද? එහෙමයි අපි හඳුරන්නේ. කවදා හරි දාතක මං අපවත් වුණොත් ඒ දරුවෝ තව කල් ජීවත් වෙන්න එපා. ඒතර කියේ මං අතින් අල්ලගෙන ගියා අපේ හාමුදුරුවන්ගේ. එහෙමයි. මෙන්න මේවා තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මනුෂ්‍යත්වයත් එක්ක ඇති වෙන බැඳීම් මේවා හරි ලෙන්ගතු බැඳීම් තියෙනවා. ඒ කියන්නේ විරාගික හැඟීමත් එක්ක මතුවෙන බැඳීම් තිබෙනවා හරි අපූර්වයි. ඒක නැති එක නෙන්න ලොකුම ප්‍රශ්නේ දැන් බලන්න. ගුරුවරයා කියන එක න විදුහල්පති. ශිල්ප දෙන අනිත් ගුරුවරයා. තමන්ගේ ගෝලයෝ කෙරෙහි බලන්න ඕන. ගෑනු දරුවෝ කියලා හිතමුකෝ. ඔව්. ගෑනු දරුවෝ දිහා බලනොත් තමන්ගේ දරුවෝ කියන හැඟීමෙන් නේද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තිබෙනව නේද? කාන්තාවක් දිහා පිරිමියෙක් බලනවා නම් ඒ බලන්න ඕන විදිහක්. ඔව් ඒ රාගසිත ඇති වෙන එක වළක්වන්න නේ කිව්වේ. භික්ෂුන් වහන්සේලා ටික රැක ගන්නනේ පුතත්ජන භික්ෂුන් වහන්සේලා. ඔව්. මොකද එහෙම ඒවා විනය පොතේ ගොඩක් තියෙනවානේ. එහෙමයි. දැන් සියලු දෙනාම එහෙම නෙමෙයි. දැන් අර විහාරයක් බලන්න එක්තරා දේවියක් ආවා කියනවා. ඉතින් දේවියට මේ එයාගේ ස්වාමියාත් ඉස්සරලා යනවා, දේවි පිටිපස්සෙන් යනවා. මේ අංගපසක ස්පර්ශ කළ අරහම්දුරු. එහෙමයි. අනරාගසිත පහළ වුණා. එහෙමයි. ඊළඟට සමහර කාන්තාව දැකලා හාමුදුරුවෝ පින්නපාතේ වළඳන්නේ නැතුව, පින්නපාතේ වඩින්නේ නැතුව රාග දින්නේ දැවෙන්න පටන් ගත්තා. එහෙමයි. ආනන්ද හාමුදුරන්ට වංගීස හාමුදුරුවෝ කියපු කතාව බලන්න. වංගීස වර්ගයක් වෙනම තියෙනවා සංයුත්ත නිකායේ. ඒ කියනවා අනේ ස්වාමීනි මාව දනවා. මාව පිච්චෙනවා. මොකද මේ? එක පැත්තකින් පින්නපාතේ වඩනකොට කාන්තාවක් දැකලා. අනිත් පැත්තෙන් පන්සලට ආපු කාන්තාව දැකලා. අපි දෙපැත්තටම සමබරව කතා කරන්න එපා. එහෙමයි අපේ හාමුදුරුවෝ. එතකොට ඒ නිසා එදා බුද්ධ කාලෙම හිටපු හාමුදුරුවන්ටත් එහෙමනම් ආනන්ද හාමුදුරුවන්ට කියලා දෙනවා අනේ මගේ හිත නිවා ගන්න කරුණු කියලා දෙන්න ස්වාමීනි මාව පිච්චෙනවා. ලොකු දෙයක් නේ වැරද්ද වගේ තේරෙනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අසුභේ වඩන්න. අසුභේ වඩන්න. ඔබට ආවේ කාම සංඥාවක්. ඒක නෙක්කම සංඥාව බවටපත් වෙනවා එතකොට. ඒ කියන්නේ ආස්වාදයෙන් නිසා තමයි නිස්සරණේ හොයන් යන්න පෙළඹවන්නේ. ඔව්. ඔව්. එතකොට දැන් බලන්න ගුරුවරු අතින් අපයෝජනටපත් වෙච්ච ශිෂ්‍යයෝ පිළිබඳ වාර්තා එනවනේ. දැන් පෙරේදා අපේ ස්වාමීන් වහන්සේ අපි දැක්කා මාධ්‍යයේ අවුරුදු 14ක් වයස ඇති දියණියක්ව තමන්ගේ පිරිමි ළමයා නැත්නම් සම්බන්ධයක් පවත්වන පිරිමි ළමයා ඇතුළු පිරිමි ළමයි 5 දෙනෙක් දූෂණය කරලා. ඉතින් බලන්න. අවුරුදු 14ක දියණියව. ඔව්. ඉතින් සමහර වෙලාවට ඒකම මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ ලොකු රැස්වීමක ආරක්ෂකංශයේ මහත්තයෙක් කරුණු විස්තරයක් කළා. ඒත් එතනත් ඒ අවුරුදු ශිෂ්‍යත්වය පාස් වුණා. ඔව්. ශිෂ්‍යත්වය පාස් වෙලා මේ ටික කලක් යනකොට දැන් දරුවා ගෙදර එන්නේ නැහැ. සති දෙක තුනක්. එහෙමයි. පස්සේ ආරක්ෂකංශයට ගිහලා හොයලා කිව්වහම අහවල් තැන කියලා හොයාගෙන තියෙනවා. අවුරුදු 40 ගානක කාන්තාවක්. ළමයට අවුරුදු 14යි ගෙදර ඉඳලා තියෙන්නේ. පස්සේ හොයලා බලනකොට අවුරුදු 11ක කොහෙද මං හිතන්නේ ගෑනු ළමයා. එහෙමයි. ඒ ගෑනු ළමයා ඉස්කෝලේ යවනවා. මේ ළමයා දැන් ඉස්කෝලේ යන වයසේ නමුත් ඉස්කෝලේ යවන්නේ නැහැ. කුලී වැඩට යවනවා.
අම්මා කියලා තියෙන හොඳයි මගේ දුවට හොඳයි. ගේ දැන් මේ කිලි පොඩ්ඩක් ඉන්න ගෙදරක යාළු වෙච්ච කොල්ලෙක් තියා ගන්නවද එහෙම? එහෙමනේ. ඒතකොට කවුද මේ රාගයට උඩ වැඩි දෙන්නේ? අම්මමයි. මොනතරම් භයානකද? මොනතරම් ආකුල ව්‍යාකුල සමාජයේ. එහෙමයි. ඇත්තට හිතන්නත් බැරි කියන්නත් බැරි තරම් පිළිකුල් සහගතයි මේ පැත්ත බැලුවම. ඒ ලැජ්ජාවට තියෙන නැත්තම් පවට තියෙන ලැජ්ජාවට තියෙන බිය නැති වෙලා ගිහිලා සම්පූර්ණයෙන්ම සමාජයේ. නැති වෙලා ගිහින්. මේක සමාජ පරිහානියට හේතුවක්. ඔව් ඒක දෙකක් නැහැ. ඔව්. සීය ළඟ මිනිබිලි තියලා යන්න බැරි යුගයක් නම් තව මොකක්ද? එහෙමයි. ඒ තරමටම භයානකයිනේ. අර කතා කළ යුතු තැනකමයි ඔය ප්‍රශ්නේ පුතා ඇහුවේ. එහෙමයි. එක පැත්තක් නෙමෙයි විවිධ පැති ගැන බලලා කතා කරන්න තියෙන කාරණාවක්. එහෙමයි. මම එක උදාහරණයක් විතර කිව්වේ. හිත පාලනය කරගත්තොත් අපිට උඟක් දේවල් පාලනය කරගන්න. එහෙමයි. ඉතින් මේ හිත පාලනය කරගන්නේ කොහොමද කියන එක තමයි බොහෝ අයට තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව ඒකේ ආදීනව හිතන්න ඕනේ. හ්ම්. ආදීනව හිතන්න ඕනේ මේකෙන් මට සමාජ නිග්‍රහයක් එන්න පුළුවන්. අපේ අඳුර මට මදක් අවසර දෙන්න මම ඒක විග්‍රහ කර මේ ඔබ වහන්සේගේ විග්‍රහය බලාපොරොත්තු වෙන්නේ. ඔව්. දැන් ඔය එහෙම හිත පාලනය කරගන්නට ආදීනවේ හඳුනා ගැනීම තමන් සතු කාර්යයක්. ඒ සඳහා තමන් ක්‍රියාත්මක වීම තුළ තමන්ට ප්‍රතිලාභය ලැබෙනවා. එහි යන ගමනේදී ගිහියෝ විදිහට අපි අත්විඳින දෙයක් තමයි සමාජයෙන් කොන් වේවි. සමාජයේ පරිහාසයට ලක් කරાવી. නැත්තම් තමන් අනිත් අයගෙන් ඈත් වෙලා හුදෙකලා වෙන්නට සිදු වේවි. මෙහෙම කියලා තමයි මේවේ ආදීනව හඳුනගෙන අපි ඒ කියන්නේ ධර්මයට ලඟ වෙන තියෙන ඉඩකඩ අහුරාගන්නේ. එතන ඉඳලා ඔබ වහන්සේ ඔය පැහැදිලි කරලා දෙනකොට ඒවටත් උත්තර දෙන ගමන්ම කොහොමද අපි ආදීනව හඳුනගෙන? ඔව් ඇත්තටම ඔව්. දැන් ඒකේ ආදීනව කිව්වේ මං කොන ලෝකාධිපති කියලා. ඔව්. එතකොට දැන් අපි දණ්ඩ බය, දුගති බය ආදී වශයෙන් බය හතරක් තියෙනවා. ඒකෙන් මේ දෙකම අපි කල්පනා කරන්න ඕනේ. නීතිය රැහැනට අහුනොත් දනුවම් විඳින්න වෙනවා. ඒකට සමාජයෙමුත් දනුවම් විඳින්න වෙනවා. ඔව්. පවුලෙන් පවා කොන් කරනවා. ගමෙන් කොන් කරනවා. ආන්ගේ ආදීනවය එනවට වඩා හොඳ නැද්ද? Tamante යමෙක් කරෙහි රාගසිතක් පහළ වෙනවා නම් අනේ මට මේක නිසා මගේ පවුල් සංස්ථාව අසරණ වෙයි. අනාථ භාවයටපත් වෙයි. මේ ලැබෙන හැම තෘප්තියක්ම සදාතනික නැහැ. తాවකාලික තෘප්තියක්. එසම తాවකාලික තෘප්තිය ළඟම අර සියල්ලම අහිමි කරගන්නවාද? එහෙම නැත්නම් తాවකාලික තෘප්තිය නැති කරගන්න අවශ්‍ය ධර්මෝපදේශ ලබා ගන්නවාද? ඒකට භික්ෂුවක්ම හමු වෙන්න ඕනේ නැහැ. අර මං කියපු ආදීනෝ ටික මෙනෙහි කරලා තීරණයකට එනවා නැහැ. මම සමාජ නිග්‍රහයට භාජන කෙනෙක් වෙන්නේ නැහැ. මගේ ධන භෝග සම්පත් සියල්ලම හිඳිලා යන්න පුළුවන් මේකෙන්. එහෙම දැන් ඕනතරම් කාන්තාවොත් ඉන්නවනේ. එහෙමයි. යමක්කවක් හරි හම්බ කරගෙන යම් තත්වයකට එනවා නේද? ඔව්. කොහොම හරි ඒ මිනිස්යාගේ ඇඟේ එල්ලෙන්න බලට කාන්තාවොත් ඉන්නවනේ. සල්ලි තියෙනවා නම් එතන එල්ලුණා. සල්ලි තියෙනවා නා. ඊළඟට කාන්තාවොත් එහෙමනේ. යමක්කමක් හරි හම්බ කරගත්තු දෙයක් ගෙයක් දොරක් යාන වාහනයක් තියෙනවා නේද? ඕනෑතරම් පිරිමි ඉන්නවා මෙයාගේ ඇඟේ එල්ලුනොත් මට වාසී කියලා වාසිය තකාගෙන. ඔව්. නමුත් ඒ ටික දැහ ගන්නවා නේද? ඒක ඉවර වෙනවා නේද? සමාජයේ නිග්‍රහවත් ලැබෙනවා. මහමගටත් අද වැටෙනවා. ඔව්. මහ පවකුත් කරගෙන. මහ පාපයකුත් කරගන්නවා අවසානයේ දුගතියටත් යනවා. මේ භයානක ආදීන ඔක්කොම තියෙනවා. එහෙමයි. මේ ආදීනවයි සලකන්න ඕනේ. ඒ කියන්නේ රාගය කියන්නේ අපි හඳුනන හරි ගින්නක් එතකොට නේද? ඔව්. නත්ති රාග සමෝහග්ගී. කිසිම ගින්නකට සමාන නැහැ කියනවා රාගය හා සමාන ගින්නක් නැත කියලා. කියන්නේ හොඳ යහපත් ගුණවත් එහෙම නැත්නම් අකුසලේ නැති මේ කුසලයේ පිරුණු දේවල් ඔක්කොම සැනින් අමතක කරනවා. අමතක වෙනවා. අර මං කියපු වංගි සාමුදුරත් කියනවානේ. ඔව්. මට රාගසිතක් පහළ වුණා. මේක මට අලාභයක් මිස ලාභයක් නෙවෙයි. මේක එක්තරා සෝමනස්සයක් දැන්. ඔව්. නමුත් මතු දෝමනස්සයක් මිස සෝමනස්සයක් නොවේ. ඔය කොහොම මේකට තමන්ටම ආවාද කරගන්නවා. ඇත්තට මේ වංගි සාමුදුරන්ගේ කතා පොත් ටිකත් වෙලාවක ඉදිරිපත් කරන එක හරි වටිනවා නේද? එහෙමයි. මේ සමාජයට මේ කාලයට හරියට ගැලපෙනවා ඒවා. කොහොමද හිත හදාගන්නේ? ඔව්. රොබර්ට් වගේ හිත හදාගන්න කියලා කිව්වට ඔව්. හිත හදාගන්න මෙනෙහි කරන්න දෙයක්වත් තියෙන්න බෑ. එහෙමයි. ඒ ටික ප්‍රයෝජනයි. හොඳයි. මම හිතන්නේ ඒක තමයි අවශ්‍යම දේවල්. අපි මේ ධර්මය සමහරු කියනවා. ඉතින් බණණන් ඉතින් කවුද කියන්න කාටද කියන්න බැරි කවුද අහන්නේ නැත්තේ කියලා. හැබැයි ඇහුවොත් බණ මේ තියෙන ගිනි වලින් අපි පිච්චෙන එක නවත්ත ගන්න පුළුවන්. අපිට ධර්මයේ වටිනාකම එතකොට ඒ පැහැදිලි වෙන්නේ. සමහර අය අපි දකිනවා මේ පිනට ලැබී අය
ඒව හරි හැටි හඳුනාගෙන ක්‍රියාත්මක වීම තුළ කොතෙක් සැප සම්පත්තිය උරුම කරගන්නවාද කියලා. සමහරු හිතනවානේ ධර්මයට ආවට පස්සේ ඕව ඇහුවට පස්සේ මිනිස්සු නිස්කාරණේ නිකන් අර සියලු දේවල් අතහැරලා තියෙන සතුට නැති කරගෙන පෞල් ජීවිතය අඩපණ කරගෙන විඳින්න ඕන භුක්ති විඳින්න ඕන සැපයක් සතුටක් තිබෙනවා නම් ඒව ඔක්කොම විනාශ කරගෙන අත්හැරලා ඉන්නවා කියලා. ඊට වැඩිය ආස්වාදේනුත් උපරිම තත්වයට යන්න මේක හේතුවක්. එක පැත්තකින් බලන විට හරියට වටහාගෙන අවබෝධයෙන් කටයුතු කිරීම. ඔව් දැන් බලන්න කොයිතරම් ලස්සන ජීවිත දේවීය සත්‍ය සංවර්ධන කියන පෞල් ජීවිත තියෙන්නේ. නේද? දැන් කවදාවත් ස්වාමියා ගැන ලංකාවේ කොහේ ගියත් කවුරු ඇසුරු කළත් කවදාවත් කවුරු ටෙලිෆෝන් කළත් කවුරු මැසේජ් කළත් කවදාවත් සැකයක් උපදවන්නේ නැති බිරින්දවරු ඉන්නවා. එහෙමයි අපේ හඳුරන්නේ. බිරිඳට කොයි පිරිමියා කතා කළත් හමු වුණා. දෙන්නකට ගමන් යනකොට පරණ ඉස්කෝලේ යාළුවෝ හම්බ වෙනවා. එහෙමයි. ඒකට ස්ටාෆ් එකේ වැඩ කරන අය හම්බ වෙනවා. විහිළුවක් තහලුවක් කරලා කතා බහ කරනවා. ස්වාමියා රොස්පරස් ගන්න ස්වාමියා දන්නවා මේ සමාජයේ ජීවත් වෙන්න ඕන නේද මගේ නෝනා මෙහෙම ඉන්නේ. කවදාවත් මගේ නෝනා ගැන කවුරු බොන දේ කිව්වත් හිතුවත් මන් දන්නවා මගේ නෝනා කවුද කියලා කියන අවස්ථා තියෙනවානේ. එහෙමයි. තමරු කේලම් කියනවානේ පවුල් අවුල් කරන්න. ඔව්. ස්වාමියා ගැනත් එහෙම කියනවානේ. එහෙමයි. මන් දන්නවා අපේ මිනිස්සයා කවුද කියලා. කියනකොටම කියලා දාලි කරලා. ඔව් කවුරු මොනවා කිව්වත් ප්‍රශ්න නැහැ. ඔයත් කියන්න තියෙන එක කියන්නකෝ බලන්න. කමන්නේ නැහැ. හැබැයි ඒවෙන් අනිසි ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඉන්නවා. අපෝ යෝ. ඔව් ඒක හරි. ඒ කියන්නේ මගේ මහත්තයා මං ගැන වරදක් හිතන්නේ නැහැ කියලා හිතාගෙන හින්දාම වරදක් කරන්න පෙළඹෙන අයත් ඉන්නවා එහෙම මොන තරම්. නෑ ඒනට ඒක ඉවෙන් වගේ දැනෙනවා ඕන ස්වාමියෙකුට. අර ප්‍රකාශය කරන්නේ හදවතින්මනේ. හදවතින්මයි. එතකොට අපි හඳුරන්නේ දැන් ඒ කාට බොරු කළත් Tamanට බොරු කරන්න බෑනේ නේද? බෑ. එතනදී ඒ හිරවීම දුගතියටම තමයි. දුගතියටම තමයි. හිතේ දුගතියට යන්නේ. ඔව්. ඒක කරපුවර තමන් දන්නවනේ. ඔව්. ඊට ලාභයි තමන් ඇති වරදක් වෙනව නේද? ඒ වරද පිළිගන්න. මගේ ඇති මෙහෙම වරදක් වුණා. ඔයාමට සමා වෙන්න ඕන. ඒ කියන්නේ පිළිගැනීමයි පාපොච්චාරණය කියන වටිනාංගයක්ද? හරි වටිනා දෙයක්. වරදක් වුණා මගේ ඇති. ඔව්. මම ඒක ඔයාට කියන්නේ මට වඩා හිතට වද දෙන දේවල් මම කරන්න කැමති නැහැ. නමුත් මේක හිතට වද දෙන දෙයක් මගේ. එහෙමයි. ඒ නිසා මම මේක ඔයාට කියන්නේ තරහ ගන්න, කේන්ති ගන්න, ගැටුම් ඇති කරගන්න එහෙම නෙවෙයි. මම මේ තවත් වැරදි කරන්න පර්මිෂන් ගන්නත් නෙමෙයි. ඔව්. මම මේ වරද කියන්න ඔයාට මගේදී වරදක් වෙච්ච බව ඔයාට කියන්න. එතකොට මගේ හිත පිරිසුදුයි. ඒක කවන්න ඔයා පැහැදිලිව මට කිව්වා නේද? ඒක ලොකු දෙයක් නේ කියලා හිතලා දෙන්න ආපහු ලස්සන ජීවිතයක් ගත කරන්න තියෙනවා. එහෙම අවබෝධය තමයි වැදගත් වෙන්නේ. අපිට ඔය තමයිලාට මංගල දැන්වීම ඉස්සර දැන්න පත්තරවල තියෙනවද දන්නේ නැහැ. ඉස්සර තියෙනවානේ වරදට සමාව දෙන ස්වාමියෙක්. එහෙම කියලා තියෙනවානේ. ඉතින් මේ හැම දෙයක් එක්ක බලන්න හිතට කොතරම් බලයක් පැවරෙනවාද කියලා. හිත තමයි මේ හැම දෙයකටම ප්‍රබල. ඒක අවබෝධය වෙන්නත් පුළුවන් අනවබෝධය වෙන්නත් පුළුවන්. හිතට තමයි එතන දීලා තිබෙන්නේ. හැබැයි අපි බාහිරින් ලබන්නා වූ යම් යම් අත්දැකීම් එක්ක බාහිරින් දකින්නා වූ දේවල් එක්ක ඇසෙන දේවල් එක්ක මේ අසකරනාසේ මේ ආදී කොටගත් ඉන්ද්‍රියන්ට ලැබෙන යම් යම් සංඥාවන් එක්ක යම් දේවල් තීරණය කරනවා. එය හරි හැටි විග්‍රහ කර ගැනීමට මනසට බාර දුන්න කල ධර්මයත් එක්ක යමුසු කොට බැලුවොත් එහෙම අපිට හරි මාර්ගය හඳුනා ගන්න පුළුවන්. අවබෝධයෙන් යුක්තව ගමනක් යන්න පුළුවන්. ඒ අවබෝධයෙන් යුක්තව යන ගමනට අද වැඩසටහන ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන නිමවටපත් කරන්නට සූදානම් වන මොහොත මට අර තව එක දණක් මම දැක්කා ඔබ වහන්සේ කිව්වා සිවුර පිළිබඳව. එතකොට සිවුරට ඔය ඉදිකටු නූල් ගැන කතා කරන වෙලාවේ අඬ දාලා මම දැකලා තියෙන්නේ මගේ ජීවිතේ අපේ හාමුදුරනේ බණ කියන හාමුදුරුවන්ගෙන් සිවුරට මේ අතින් මැස්මක් දාගෙනම ඇඳගෙන ඉන්න හාමුදුරුවෝ ඔබ වහන්සේ. දැකලා තියෙනවා. ඒ වහන්සේ ඔය අර විශ්වාස කිස්සරේක ඔය පුරුදු තිබුණා. දැන් මෙහෙන් නැන්තරදී ඉඳි මැෂින් තියෙන මහලක් වෙනවා. නමුත් මේ සමහර සිවුරු අවුරුදු 20ක් විතර පරණ ඒවා. එනට ඒකේ තියෙන සෝයේ තියෙනව නේද? අලුත් මේ ගෙනල්ලා සිලික් රෙද්දෙක් හදලා පූජා කරනවා තියෙනවද? ඒකට වඩා හරි සපයි. දැකලා තියෙන එහෙම තමන් වහන්සේ මතින් මහගෙන වගේ අඬ දාපු හරි පිළිවෙලකට හැබැයි අඬ දානගේ සමහර අය නිකන් ඔහෙම මහගෙන යනවා. එහෙම නෙමෙයි. හරි පිළිවෙලකට අඬ දාපු සිවුර බොහොම ගෞරවයෙන් පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ නමක්. හරි. අපිට අද වැඩසටහන නිමා කරන මොහොතේ සුපුරුදු විදිහට පුණ්‍ය අනුමෝදනාවට අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරන උන්වහන්සේ ගිලන්ව ඉන්නේ. හැබැයි උන්වහන්සේ හැම විටම නිරෝගීව ඉන්න තමයි උත්සාහ දරන්නේ. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබනවා. ප්‍රතිකාරම වලටත් අසීමිත වියදමක් දරන්නට අපේ හාමුදුරන්ට සිදු වෙනවා. ඇතැම් වෙලාවට උන්වහන්සේට ඒ
අවශ්‍ය ප්‍රතිකර්ම සඳහා යන ප්‍රවාහන වියදමත් හරි අපහසුවක් විටක. මොකද තෙලුත් නෑ සමහර වෙලාවට. තෙල් දැන් ගණනුත් වැඩි. ඇතැම් වෙලාවට ඒ සඳහා පඩිනඩි ගෙවන්න වෙනවා. මේ වගේ දේවල් එක්ක ඇතැම් වෙලාවට යම් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අවස්ථාත් තිබෙනවා. අපි පින්වතුන්ට ආරාධනා කරන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අපි ලබන්නා වූ මේ ධර්ම දායාදයත් එක්ක අපේ හිත හදාගන්නවා. අපේ ජීවිත හදාගන්නවා. අපේ ජීවිත පැහැබර කරගන්නවා. අපේ ජීවිත හරි මාර්ගයට ගෙන එන්නට මේ ධර්මදේශනාවන් අනුශාසනාවන් මඟ පෙන්වීම පිටිවහලක් කරගන්නවා. ඉතින් මේ ඇත්තන් අපි අපේ ස්වාමීන් වහන්සේලා දිහා බලන්නට ඕන. ඒ නිසා ආරාධනා කරන බොහොම ගෞරවයෙන් උන්වහන්සේගේ ප්‍රතිකර්ම කටයුතු වෙනුවෙනුත් යම් කෙනෙක්ගේ හිතේ අනේ මමත් උදව් කරනවා අපේ හාමුදුරුවන්ට මේ ප්‍රතිකර්ම කටයුතු තවත් හොඳින් කරලා ඉක්මනින්ම සුව ලබන්න කියලා ඒ අදිට නැති අයට අපි සිහිපත් කරනවා. උන්වහන්සේට කතා කරලා මේ විහාරස්ථානයට කතා කරලා ඒ පිළිබඳව දැනගන්න කියලා. ඒ සියලු දේවල් කළා නොකළා උන්වහන්සේගේ හිතේ මෝදු වෙන්නා වූ ගෞරවනීය කෘතගුණ දැක්වීම හැම විටම තිබෙනවා. ඒ නිසාම තමයි උන්වහන්සේ මට කියන්නේ වැඩසටහන ආරම්භ කරනකොටම අවසානයේදී පුණ්‍ය අනුමෝදනා කරන්න පුතේ වෙලාවක් දෙන්න කියලා. අපේ හාමුදුරනේ ඒ වෙලාවයි මේ. සිව්පසෙන් වස්සා නිර්තුව තුළ අපට අප උපස්ථාන කරන සියලු පින්නතුන්ලාට අත්‍යාදර ගෞරවයෙන් ගරුමහා පින්කමක අයිතිය වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට කැමැතියි. ඒ වගේම වස්සා නිර්තුව තුළ මගේ නිරෝගීකම වෙනුවෙන් පින්නත් ඔබ බොහෝ අප උපකාර කරනවා. සමහර කෙනෙක් අපට යාන වාහන පහසුකම් සලස්වලා දෙනවා. වෛද්‍යවරුන්ට මාව පමුණුවනවා. ඒ වගේ නොඑක ආකාර උදව් උපකාර සිද්ධ කරන සියලු දෙනාටම හදපිරි පුණ්‍යානුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ප්‍රථම පුණ්‍යානුමෝදනාව ගෙන යන්නේ දඹුල්ල පැත්තට. අපේ ඒජී වීරසිංහ පින්වත් අයියත් චන්ද්‍රිකා හේමමාලි පින්වත් අක්කත් කුරුණෑගල් පාරේ තලකිරියාගම අංක 382කින් ඒ දරන නිවසේ වාසය කරන්නේ. පළවෙනි පැයේ දායකත්වය ඉල්ලා හිටියත් ඒ දායකත්වය වෙන් කරගෙන තියෙන නිසා කලින් අපට එහෙම වෙන් කරගන්න බැරුව මේ තුන් මාස පින්කමක් වෙනුවෙන් පින් අනුමෝදන් කරලා දෙන්න කියන ආරාධනාව මට සිද්ධ කළා. ධර්ම දානයක් වෙනුවෙන් රුපියල් 50000ක බරපැනක් පූජා කරලා 80 අවුරුද්දක් ආයු වින්දනය කරලා 2022 6 වෙනි මාසේ 13 වෙනි දින අභාවයටපත් වුණු ආදරණීය ස්වාමි දිනේගේ පියා සරත් ගුණතිලක පියතුමාණන් සිහිපත් කරලා තෙමස් පූර්ණ පින්කමයි මේ සිද්ධ කරන්නේ. සමහර විට නිවසක 100ක් කමාරක් කැඳවලා ධර්ම දේශනාවක් කරනවට වඩා මුළු මහත් ලෝකයටම යම් දහම් පිපාසය සංසිඳව ගන්නට දායකත්වයේ දරලා උදව් කරලා කරන පුණ්‍ය අනුමෝදනාව බලවත්. ඒ නිසා දහම් මැසූ පින්වත් හැම දෙනාටමත් මම ආරාධනා කරනවා මෙතෙන් සිට කරන ලබන මේ දායකත්ව පිළිබඳ කරුණ ටික සිහිපත් කරන විට ඔබත් සාදු සාදුයි හදවතින් පින් අනුමෝදන් කරවන්න කියලා. ඒ වගේම සියලු ඥාතීන්ට පින් දීමත් එම සදහැවතුන්ගේ බලාපොරොත්තුවයි. චන්ද්‍රිකා හේමමාලී දියණිය, ඒජී වීරසිංහ බෑණනුවන්, යුඑන් නන්දාවති මෑණියන්, ඒ වගේම සමන්ත ධම්මික ලොකු පුතා, ඒ වගේම ගාමිණී කමල් පොඩි පුතා, චන්ද්‍රා කුමාරි ලේලනී හා මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ හැමදෙනා දායකත්වයෙන් දරලා කරන පින්කමේ ශක්තිය ඒකාන්තයෙන් ප්‍රාප්ති ධර්ම දානමේ පින්කමක් බවට පත්ව පියාණන් වහන්සේට සුගති සංඛ්‍යාත භව ගමනක නිරත වෙමින් අමා මහ නිවන් සැපතින් සැනසීමට පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන් මේ පූජා භූමියට වාර්ෂිකව නොඑක ආකාර උපකාර කරමින් මාර සිහිපත් කළා වගේ විවිධ වෛද්‍යවරු වෙත අපව පමුණුවලා අපට ඒ සඳහා උපකාර කරලා සිදු කරගත්තා වූ සියලු පින්කම්ද මේ පුණ්‍යානුමෝදනාවට පින්වත් වීරසිංහ අයියට චන්ද්‍රිකා හේමමාලි අක්කා ඇතුළු කුලවංශයේ පින්නතුල්ලට මම මේ වෙලාවේ පවරනවා. ඒ සියලු පින්ද තාත්තට අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිමුතු අබේසේකර මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනා පැපිලියාන මාවත පැපිලියාන රුපියල් 75000ක බරපැනක් මගේ ප්‍රතිකාර සඳහා, ඒ වගේම රුපියල් 50000ක බරපැනක් තවත් වරක, ඒ වගේම දාන වේලක් වෙන රුපියල් 25000ක් ওই විදිහට විශාල බරපැන සංඛ්‍යාවක් පූජා කරලා සකිය දරුවන්ට නිදුක් නිරෝගී බව සහ පැමිණි සියලු දෙනාට ආශිර්වාද කරන්නටයි කියලා මතක් කරලා තියෙනවා. අප අතින් වියවුණු පින් බලාපොරොත්තු සංසාරගත සියලු ඥාතීන්ට මෙපින් අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දිමුතු අබේසේකර මහත්මයා ඇතුළු සියලු පින්නතුල්ලාට මේ වස්සාන ඍතුවේ කළ මේ මහඟ උපකාරයට අප පින් අනුමෝදන් කරනවා. වසන්තිද සිල්වා පින්වත් මහත්මිය අංක 85 මුදුපාර අහංගම රුපියල් 40000ක බරපැනක් පූජා කරමින් අහංගම බෝගහවත්ත ශ්‍රී විජයාරාමාධිපතිව වැඩවිසූ පූජ්‍යපාද ගරුකටයුතු ධම්මාලෝක ස්වාමීන් වහන්සේට ආදරණීය දෙමව්පියන් ඇතුළු දෙපාර්ශ්වයේ මේගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, සුජීවත් දූදරු මිනිපිරියන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම මේ උතුම් පින්කම සඳහා නන්නාරින් උදව් උපකාර කළ හැම දෙනාටම යහපත් බලාපොරොත්තු ඉටු වෙන්නට ප්‍රාර්ථනා කරමින් මටද සෙත සුව ශාන්ති අධිෂ්ඨාන කළා තියෙනවා. ඒ වගේම සර්ණ අමරසේකර පින්වත් මෙනවිය
අංක 82කින් එක මල්වත්ත පාර දෙහිවල සිට රුපියල් 45000ක බරපැන පූජා කරමින් සැප්තැම්බර් 14 වෙනි දිනට 80 වෙනි ජන්මදිනය සමරන අපේ ස්වර්ණ අමරසේකර පින්වත් මෙනවියනි බුදු දියණියනි ඔබ තුමියට නිදුක් නිරෝගීව යෙහෙන් ජීවත් වන්නට අවශ්‍ය ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් භවයක නිවන් සුව ලැබීමත් නැසී ගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත් ඔබතුමිය බලාපොරොත්තු වෙනවා. W සුමිත්‍රා රසාංජලි විජේනායක හා චිත්‍රා මහත්මිය විසින් වත්තේගෙදර විතිකුලිය නිකවැරටිය සිට 25000ක බරපැන පූජා කරමින් සියලු දෙනාට නිරෝගී සුවය හා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා. දෙපාර්ශ්වයේ මේකේ සියලු ඥාතීන්ට පින්පෙත් පරලොවින් අත්පත් වේවා, සංග්‍රහයක් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. එමේ කුසුමාවතී පින්වත් මෑණියන් ඇතුළු දූ දරුවන් විසින් රාදාවාන විලඹුල වෙන්දේසිවත් අංක 213 පහ නිවසේ වාසය කරන එම මෑණියන් රුපියල් 41500ක් පිළිගන්වා තිබෙනවා. 8 වසරකට පෙර අභාවයට පත් වුණු කේ.කේ. ගුණදාස පියාණන්ට, ටී.එම්. ටිකිරි බණ්ඩාර පියාණන්ට, සමන් අශෝක මහතා ඇතුළු සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට, එවැගේම මේ උතුම් පින්කමට උදව් උපකාර කළ සියලු නෑහිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. තුෂ්ඨා කුමාරි හේරත් මහත්මිය ගම්පොළ ජයමාලපුර 3 වෙනි පටුමඟ අංක 271කින් 35 දරන නිවසේ සිට රුපියල් 25000ක බරපැන පූජා කරමින් අභාවපත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට, ප්‍රවීන් බිම්සරපුතුගේ අධ්‍යාපන කටයුතු දියුණුවට හැමදෙනාගේ ග්‍රහපල උතුරු දුරු ඉවට නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ප්‍රාර්ථනා ඒ අවරිම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් එස්.ඒ. වීරසිංහ පියාණන්, නයනා දිල්හානි වීරසිංහ දියණිය 52 වත්වයාය කුඩගම්මන දිවුල පිටිය සිට රුපියල් 70000ක බරපැන පූජා කරමින් විවිධ ක්ෂේත්‍රවලට ඒ බරපැන බෙදා ගන්නට කියලා මතක් කරලා තියෙනවා. හෙට දිනේ උපන්දිනය සමරන වීරසිංහ මහත්මයාගේ පියාණන්ට, ඒ වගේම වැඩවසන මහා සංඝරත්නයට දහවල් දානමය පින්කමක් සිද්ධ කරන බව සටහන් කරලා තියෙනවා. වීරසිංහ මහත්මයා විසින් දෙපාර්ශ්වයේ මේගේ දෙමව්පියන් හා සහෝදරයන් වෙනුවෙන් සෙත්පතල මටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ සකල ප්‍රාර්ථනා ඒ අවරිම ඉෂ්ට සිද්ධ වේවා. අමනිවනින් නිවෙන්නට මේ පින්කම් බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය පුණ්‍ය අනුමෝදනාවත් සමගින් අපි මෙත්නෙත් පාමුල නිමාවට පත් කරනවා. මේ විහාරස්ථානයේ දුරකථන අංකම ඔබට සිහිපත් කරන්නම්. යම් කෙනෙකුගේ හිතේ මේ කටයුතු කෙරෙහි දායක වෙන්නට හැඟීමක් පහළ වෙනවා නම් කතා කරන්න 07 13 14 625 කාර්යාල අංකය 07 13 625 033 22 24 384 033 22 24 384. ඒ වගේම 0714 222 844 අපේ හාමුදුරුවෝ වහන්සේගේ දුරකථන අංකයත් ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ ආරාධනාව කරමින් පූජනීය වන්දනීය අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ වහන්සේට තව চিරාත් කාලයක් මේ සසුන තුල ධර්මය නම් වූ අපූර්ව පණිවිඩය ලෝකයට ගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී භාවය ස්වාමීන් වහන්සේට ලැබේවා. උන්වහන්සේට තිබෙන සියලු රෝග පීඩාවන් ඉක්මනින්ම දුරු වේවා. අපට ඔබට මේ උතුම් වූ ධර්මයේ කියා දීමෙන් ලබන මහා පුණ්‍ය සම්භාරය උන්වහන්සේට නිර්මල පිවිතුරු වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුල නිමාවට පත් කරනවා. රාත්‍රී 7ට අපි නැවතත් සිත්නෙත් අසුපුවෙන් හමු යමු. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.